සසුන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සසුන කාලීන සංවාද මණ්ඩපය. අභියෝග සමාජයකට මුහුණ දෙන්න වෙනවා. සේවසකට දෙවතුන් වතාවක් බලාපොරොත්තු නොවන වාර්තය. එතකොට අපි බලාපොරොත්තු වෙන හැම විටම අභිවෘද්ධිය එහෙමයි අපි සාමාන්‍යයෙන් සකස් කරලා තියෙන්නේ සංවර්ධනයමයි ආර්ථික සංවර්ධනයමයි හොඳ පැත්ත විතරයි කල්පනා කරන්නේ. බාධක ඇවිදින් බාධා වෙන එන හිටින අඩාල වෙන අවස්ථා තියෙනවා. ඒකත් ලෝකෙමයි. ඒක දරා ගන්න බැරිකම තමයි බෞද්ධකමක් නැහැ කියලා කියන්නේ. ඒක දරා ගන්න තමයි බෞද්ධකම දීලා තියෙන්නේ. සැබෑ බෞද්ධකම කියන එකේ තේරුම මේවට අඬන දොන්න කෑ ගහන්න පලි ගන්න එක නෙවෙයි. නිහඬව දරාගෙන ප්‍රතිකර්මය දන එක. ඒක බාහිර වශයෙන් ප්‍රතිකර්මය දන්න පුළුවනි ඒන් ගොඩේම සඳහා අධ්‍යාත්මික වශයෙන්ුත් මේ අභියෝගයන්ට මුහුණ දෙන්න අවශ්‍ය මනස සකස් කරගන්න පුළුවනි. ඉතින් ඒක ඊතරම් දුරට වැදගත් කොට සැලකුවේ නැති සමාජයක් තමයි අපිට තිබෙන්නේ. ඒ ආධ්‍යාත්මික සංගමයේ මරණින් එහා පැත්තට තියපු එහෙම නැත්නම් අනාගත බුදුවරයෙක් ගාවට තියපු අදහස් කරගෙන බොහෝ දෙනා තුළ තියෙන්නේ. එතකොට තමයි මේ ප්‍රශ්නේ මෙහෙම මතුවෙන්නේ. මම දකින්නේ බුදුදහමෙන් පෙන්වන සැනසීම ජීවිතයට. එතකොට ඒ ජීවිතයට ඒක ගන්න ක්‍රමය හොයන්න තියුණා නම් මේ අභියෝගත් සේරම අර හතර දිශාවෙන් හමන හුලඟට ගල හෙලවෙන්නේ නැහැ කියලා තියෙනවනේ. සේලෝයත් ආයක ගන්නව අතේනන සමීරතිය කියලා. හුලං විසි වෙනවා වරුණාම ගලට හෙලවීමක් වෙන්නේ නැහැ. මේ අභියෝග ඇවිදින් නැති වෙලා යයි. අපි වැටුණු තැනකින් ආයෙ නැගිටිනවා වරුණාම මේ මත අඬන්න දරන්න වෙලකඳ ජීවිතේ නැති කරගන්න එහෙම හානියක් කරගන්න දෙයක් නෙවෙයි. කවදත් ඉතිහාසය අරන් බැලුවොත් මීට වඩා ඛේදවාචක ජාතියකට මොන දෙන්න සිදු වෙලා තිබෙනවා. ඔය පෙල්ලස්ස කරැල්ල පැත්තේ එහෙම තියෙන අස්සන්න ගිනි තැබූ කාලයක්. දරුවන් ඔඩවිසි කරලා කඩුව ඇල්ලූ කාලයක්. ඒ වගේ නගර ගම්දින් මතහැර පලා ගිය කාලවල් තියෙන්නේ. ඉතින් ඒ වගේ සුනාමි උදරක් එන්න පුළුවනි. කොරෝනා උදරක් එන්න පුළුවනි. ඒක තමයි එවන් කිසියම් ආකාරයක ජීවිතේ සරල නැහැ අභියෝගයක් තියෙනවා. හැමදාමත් මේවා ලෝකෙ තියෙනවා. ඒවා මේවා මැද්දේ මේ අභියෝග මැද නැත්තම් අනතුරු මැද ගත කරන ජීවිතයක් ගත කරන්න තමයි බුදු සමයවන වෙන්නේ. ඔකට බය වෙන්න සැලෙන්නේ නෙමෙයි. ඉතින් ඒක තුලින් අපි සමාජයේ මම දකිනවා දැනුවත් වෙලා මදි. ගමට රන් පොත අපට පින්කෙත මුදුන් මල්කඩ ජාතියේ දුආ කඳුලින් ආවඳින්නට අවසරයි මට අපේ හාමුදුරුවනේ. අද මාසේ අන්තිම අඟහරුවාදා වසර 7-8ක ඉඳලා මාසේ අවසන් සෑම අඟහරුවාදා දවසකම සසුන කාලීන සංවාද මණ්ඩපේ මේ අසුනේ වැඩ සිටියේ පූජ්‍යපාද බෙලිගල මිමුරිය ධම්මවංශ අපේ හාමුදුරුවෝ. අපටත් නොකියා හොර රහසේම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නික්ම ගියා. අපට මේ සජීවී හඬ කවරදාකවත් ආයේ අහන්න ලැබෙන්නේ නැහැ. අද අපි වසර ගණනාවක් පුරා අපේ සුභ සිද්ධිය වෙනුවෙන් මේ ශාසනික මෙහෙවර සිදු කළ හදිසියෙම අපවත් වී වදාළ පූජ්‍යපාද බෙලිගල මිමුරිය ධම්මවංශ හාමුදුරන් වහන්සේට පූජෝපහාර පිණිස ගෞරවනීය ස්වාමින් වහන්සේ වඩින්නට සිටි සසුන කාලීන සංවාද මණ්ඩපයේ වෙන් කළා. අපි තවමත් ඉන්නේ මහා කම්පාවකින්. වසර ගණනාවක් අවුරුදු 7කට 8කට වැඩි
කාලයක්. මාසකට අවම වශයෙන් අවස්ථා 2ක්. එහෙමත් නැත්නම් අවස්ථා 3ක්. කුමන බාධක කම්කටොළු ප්‍රශ්න පැවතියත් ඊ타මත්ම සතුටින් අපේ ධම්සභාවට වැඩම කළා. මේ වැඩම කළ කාල සීමාව තුළ අපට කල්යාණ මිත්‍රයෙක් වගේ, ඒ වගේම ආදරණීය තාත්තා කෙනෙක් වගේ මොන බාධක, මොන අවහිරතා, මොන ප්‍රශ්න, ප්‍රමාද වීම, අවලංගු කිරීම, කල් දැමීම් තිබුණත් ගෞරවනීය ස්වාමින් වහන්සේගේ බිලිගල මිමුරේ අපේ ධම්මවස ස්වාමින් වහන්සේගේ මුහුණේ ඒ සිනහව කවදාකවත් මැකී ගියේ නැහැ. අමනාපකමක්, ඒ වගේම සිත් වේදනාවක්, තරහක් අපි කවරදාකවත් ස්වාමින් වහන්සේගේ මුහුණේ දැක නැහැ. බොහෝ වෙලාවට 9 මාර්ට ආරම්භ කරන්න තිබුණු ධර්මදේශනාව 10 මාර්ට ආරම්භ කළත් අපේ හාමුදුරුවෝ ඒක උපේක්ෂා සහගතව විදදරාගත්ත, පිළිගත්තා. සමහර විට ධර්මදේශනා 2ක් 3ක් පටිගත කරන්න තිබුණු මොහොතක දානය වේලාව පසු වුණත් නෑ, මම හොඳට උදේට වැළඳුවා, මට දානේ දවල්ට තුනත් ප්‍රශ්නයක් නෑ මහත්මයා කියන නිහතමානීත්වය අපේ බිලිකල මියමුරේ ධම්මවංශ හාමුදුරන් වහන්සේ තුළ තිබුණා. අපේ හාමුදුරුවෝ අපට කිසිදු බරක් වුණේ නැහැ, බරක් දුන්නෙත් නැහැ. අවම වශයෙන් වළඳන්න පෙන් ටිකක්වත් ස්වාමින් වහන්සේ අපේක්ෂා කළේ නැහැ. අතසෝදන, අද්දෝවනය කරන පෙන් ටිකත්, පානය කරන පෙන් ටික, ගිලම්පස, දානමාන මේ සියල්ල සම්පූර්ණ කරගෙනයි අපේ ගෞරවනීය බිලිකල මියමුරේ ධම්මපද ස්වාමින් වහන්සේ මේ ධම්සභාවට වැඩම කරන්නේ. අපේ හාමුදුරුවෝ අවසන් වතාවට වැඩම කළේ පහුගිය 18 වනදා. ඒ විශේෂ දායකින්ගේ ඉල්ලීමක් අනුව මම හාමුදුරන්ට කරදර කරන්න ගියේ නැහැ වඩින්න කියලා. හෙත් ධර්මදේශනාවක් වසර කිහිපයක්ම පවත්වා ගන්නට උවමනාවතු වුණා, බැරි වුණා නිසා ගෞරවනීය ස්වාමින් වහන්සේ අනිවාර්යෙන් වඩම්මා ගන්න ඕන කියන කාරණාවත් එක්ක ඒ දායකතුමිය අපේ හාමුදුරන් වහන්සේට පෞද්ගලිකව කතා කරලා 18 වෙනිදා බදාදා දවසේ ධර්මදේශනාව සඳහා වැඩම කළා. වැඩම කරලා එක් ධර්මදේශනාවක් පටිගත කරලා ආපසු වැඩිය කවදාකවත් ධර්මදේශනාවක් පමණක් පටිගත කරලා අපේ හාමුදුරුවෝ වැඩලා නැහැ මේ අවුරුදු 7-8 කාල සීමාව තුල. පල්ලෙහාට වැඩම කළ හාමුදුරුවෝ කිව්ව කතාවක්, මහත්වයේ මට ආයෙනම් ඉන්න වෙන එකක් නැහැ මේ තෙල් ප්‍රශ්නය නිසා. ඒ නිසා සසුනටත් කවුරු හෝ කෙනෙක් සොයාගන්න වෙයි කියලා ප්‍රකාශය අපේ හාමුදුරුවෝ සඳහන් කළා. එහෙම සඳහන් කරලා දින දෙකකින් අපේ හාමුදුරුවෝ එහෙම නික්මයයි කියලා අපි මොහොතකටවත් හිතුවේ නැහැ. අපි අපේක්ෂා කළා මේ අරුබුදේ අවසන් වුණ පසු අපේ හාමුදුරුවෝ අපහු ධම්සභාවට වැඩම කරයි කියලා. මට හිතෙනවා ස්වාමින් වහන්සේට මේ නික්ම යාම දැනුණාදෝ කියලා. සසුන කාලීන සංවාද මණ්ඩප කිහිපයකට වැඩ අපේ හාමුදුරුවෝ මරණ ධර්මතාවය පිළිබඳව බොහෝ දේ සාකච්ඡා කළා, කතා කළා. මට ආරංචුනේ හැටියට පහුගිය අපවත් වෙන්න දින කිහිපයකට පෙර ඥාති හිතවතුන්ගේ නිවෙස්වලට ස්වාමින් වහන්සේ වැඩම කරලා සුවදුක් විමසපු වගත් අපට ආරංචි වුණා. අපි නැවත මේ හඬ සජීවීව සසුනින් අහන්න නොලැබුණත් අපේ හාමුදුරුවන්ගේ ධර්මය, දේශනා කළ ධර්මය අප ළඟත් ධර්ම දේශනා 500කට 600කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. ඒ ධර්මයේ තුල අවබෝධය ලබා මිනිසුන් තමන්ගේ නිෂ්ඨාව කරා යයි කියා අපි අපේක්ෂා කරනවා, බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රාර්ථනාව සහ ඉල්ලීම අපි කරනවා අපේ දයාබර ශ්‍රාවකයන්ගෙන්. අපේ හාමුදුරන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගත් දයාබර ඔබ ඒ ගමන් මගේ යන්න, එයයි අපි ගෞරවනීය බෙලිකල මියමුරේ ධම්මවංශ අපේ හාමුදුරන් වහන්සේට කරන
උපහාරය, ගෞරවය. අද අපි සසුන කාලීන සංවාද මණ්ඩපයෙන් මේ ශ්‍රේෂ්ඨ චරිතය පිළිබඳව සාකච්ඡා කරන්න සූදානම්. අපි යලි අපෙන් මැකී ගිය ඒ හඬ අවදි කරමු. සාමාන්‍යයෙන් දේශපාලන වශයෙන් මම දකින්නේ අමුසි බලයටපත් වුණාම ඒකට කිට් වෙන පිරිසක් ඉන්නවා. ඒ අයගේ උපදෙස් තමයි පිළිපදින්නේ. අරුණාම ධර්මානුකූල උපදෙස් වලට යන්න තියෙන ඉඩකඩ ඔකින් වැහෙනවා හැමදාම. අපි කවදාවත් ප්‍රසිද්ධ දේශපාලනේ නෑනේ. නමුත් අපි හැමදාම කතා කරන්නේ සුපිරි දේශපාලනයක්. බුදුන් වහන්සේගේ සුපිරි දේශය පාලනය, හොඳ පැත්තට පාලනය කිරීම. දේශපාලනය කියන්නේ 아무තු එකක් නෙවෙයිනේ. දේශයක් යහපත් පැත්තට පාලනය කරන එක. ඒක නමුත් ඒක බුද්ධාවාදයට අනුව ගන්න ගියාපුවම මේ සමහර කරන දේවල් කරන්න බැරුව ඇති. මං හිතන්නේ එතකට අර නේද කියලා එහෙයි කියන කෙනෙක් උදව් කරගන්න අරුණාම අර අවශ්‍ය උපදෙස් පැත්තට යවෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඉතින් ඒ මොනහම මොකද වෙන්නේ මේ මිනිසුන්ගේ හැඟීම් බලවත් වෙනකොට උත්සන්න වෙනකොට ඒක තමයි පරිහානිය කියලා කියන්නේ. එතකොට මිනිසුන් ලෝභ දේශ මොහ වශයෙන් බලවත් වෙනවා නම් මොන රටක් හරි මොන රාජ්‍ය හරි මොන ආණ්ඩුවක් යටතේ හරි එතකොට ඒකෙන් දුක් වැඩි වෙනවා අරුණාම ඒක සංසිඳවන්නට උන්ට බෑ. පාලකින්ට පුළුවන්කමක් තියෙන සමාජගත දුක සංසිඳවන්න විතරයි. ඒක බුදුදහමට අනුව 16න් එකයි කියලා මම කියලා තියෙනවා. චිත්තසංතානගත දුක 16න් 15යි. මේක සංසිඳවන්නට සදහම් එළියට දෙනවා අරුණාම වෙනත් විකල්පයක් නැහැ. මොකද ඒකට තිබෙන ඉඩකඩ ඉතින් මම දන්නේ රාජ්‍ය මාධ්‍යවල මමත් යන නිසා සාර්ථක ප්‍රමාණවත් නැහැ කියලායි අපි දකින්නේ. ගැඹුරු දහම සරල දහමේ ගැඹුරු පෙන්නවා. තිලක්කුණු වඩන්නට බුදුමුවින් දෙසූ ලෙසට මඟ පෙන්වා. හදිසියේ නික්ම ගිය අපගේ සසරගත කලන මිතුරු නියමුවානෙනි. දෙසූ දහම අසාදරා ගිහිගෙයි බර බිම තබා ඔබ වහන්සේට අත්වැළවන්නට 72 නිදහස දින උතුම් වූ චීවරය දරූ සිසුහිමියන් විසින් අද දින ඔබ වහන්සේට ගුරු පූජා පවත්වන වගයි. අපි සසුනට ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කළේ කෑගල්ල පුස්සැල ශ්‍රී පුණ්‍යෝදයාරාම වාසී පූජ්‍යපාද රත්නපුර ධම්මවිමුක්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ බෙලිගල මෙමුරිය ධම්මමත ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍ර රත්නයක් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් බොහෝම උවමනාවෙන් ආසාවෙන් ගෞරවයෙන් නිරන්තර අපට ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පිළිබඳව ප්‍රකාශ කරනවා. මම හොඳ ගෝල පිරිසක් අදලා තියෙන්නේ මහත්මයා. මම නැතුණත් මාගිය ගමන යන්නට අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට හුරුයි පුරුදුයි කියන එක ඒ සදා හුරුව ලබා දීලා තියෙන එක බොහොම ආඩම්බරෙන් අපි හාමුදුරුවෝ නිරන්තර දේශනා කළා. අපි නිතර කියන අපේ හාමුදුරුවෝ වහන්සේගේ ස්වාමින් වහන්සේලා ගෝල ස්වාමින් වහන්සේලා අපි දකින්න ආසයි කියලා. දෛවෝපගත සිදුවීමක් අන්තිම දවසේ අපේ හාමුදුරුවෝ වැඩම කළ ගෞරවනීය ගෝල ස්වාමින් වහන්සේ නමක් වැඩම කරවලා මේ ඉන්නේ මහත්වයෝ මගේ ගෝල ස්වාමින් වහන්සේ නමක් කියන එක අපිට හඳුන්වා දුන්නා. එයත් පුදුම සහගත සිදුවීමක් කියලා මට හිතෙන්නේ. අපේ බෙලිගල මෙමුරිය ධම්මවංශ හාමුදුරුවෝ මෙහෙම නික්ම යනවායි කියලා ස්වාමින් වහන්සේට දැනුණයි කියලා මට හිතෙන්නේ. යම් ආකාරයෙන් මාර්ගඵල ලබා තිබුණාද කියන සැකයත් අපිට තියෙනවා. ඒ තරම්ම නිහතමානීය ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් සහ ධර්මය දේශනා කරන්න පුදුම පිපාසාවක් අපේ ස්වාමින් වහන්සේට තිබුණා. අපේ හඳුනන තාමත්ම ගෞරවයෙන් নমස්කාර පූර්වකව දෙපාන මද වහන්සේ සසුන කාලීන සංවාද මණ්ඩලයට පිළිගන්න අපේ හඳුනන්නේ. හොඳයි ශාලිය මහත්තයා. හිතවතුනි ස්වාමින් වහන්සේගේ දහමින් පෝෂණය වුණු ඔබට පුළුවන් කතා කරන්න 066යි 2283යි 600 066යි 2283යි 601 අපේ දුරකථන අංක. අපේ හඳුරන්නේ බෙලිගල මෙමුරිය ධම්මවංශ හාමුදුරුවෝ මේ හොඳ දර්ශනයක් අපිට කියලා දුන්නා. දේශනා කළා. අපේ හාමුදුරුවන්ගේ ධර්ම දේශනා සඳහා දායකත්වයේ සපයපු හැම කෙනෙක්ම පුදුමාකාර අවබෝධයෙන් සිටි අපේ හාමුදුරනේ. නම්ගම් වලින් බැහැර වෙලා අවශ්‍ය අරමුණට පමණක් මේ
ධර්මදේශනා පවත්වපු ශ්‍රාවක පිරිසක් අපේ ස්වාමීන් වහන්සේ සමග හිටියේ. මට හිතෙනවා මේ කම්පාවක් ඇත්තටම අපිට තාම මේ කම්පාව තියෙන හඬලා දවස් ගණන් වුණත් හඬන්න පුළුවන් තරම් කම්පාවක් අපිට තියෙනවා. මම හිතනවා ඔබ වහන්සේලාට මේ දරා ගැනීමේ ශක්තිය නැත්තම් මරණ ධර්මතාවේ යථාර්ථය අපේ හාමුදුරුවෝ පෙන්වලා දීලා ඇති අපේ හාමුදුරනේ. උසාලිය මහත්තයා අපේ ගුරු ස්වාමීන් වහන්සේ නැත්තම් බෙලිගල මෙමුරේ ධම්මවංශ අපේ ගුරුදේව උත්තමයන් වහන්සේ හැමදාම දේශනා කරපු දෙයක් තිබුණා අපි ගෝලයේ විදිහට. අපි උන්වහන්සේත් එක්ක කටයුතු කරද්දී අපිට නිතරම කිව්ව දෙයක් තිබුණා. අපිට කවදාවත් එවත්නේ එහෙම නැත්නම් ආවිෂ්මතුන් වහන්සේලා කියලා කතා කරේ නැහැ. අපිට පුතාලා කියලා තමයි කතා කරන්නේ. සමීප බවක් තිබුණා කියන්නේ සැබවින්ම තාත් එක්ක පුතෙක් අතර තියෙන ඒ සමීප බව තිබුණා. එතකොට හැම වෙලේම අපිට අවවාද අනුශාසනා දුන්නේ මේකේ අනිත්‍යතාවය දකින්න. අපි හටගත්ත යමක් තියෙනවනේ ඒක අනිවාර්යයෙන්ම නැති වෙන සුළුයි. එහෙනම් මේ වගේ කම්පා වෙන්න එපා. ලෝකේ යථාර්ථය මේක. මේ යථාර්ථය තේරුම් ගන්න යථාර්ථයට මූණ දෙන්න. ඒක තමයි අපිට හැමදාම දුන්න අවවාද අනුශාසනාව උනේ. එතකොට ඒ අවවාද අනුශාසනාව ඔස්සේ ගොඩනැගිච්ච අපි දරා ගන්න බැරි පාඩුවක් සාමාන්‍ය දරුවෙකුට පීක් අහිමිවීම වගේම තමයි ගෝල හිමිනමකට ගුරුදේවත්වයන් වහන්සේගේ අහිමිවීම කියන්නේ. හැබැයි අපිට ඒක දරා ගන්න පුළුවන් ශක්තිය උන්වහන්සේ අපිට ආධ්‍යාත්මික වශයෙන් දීලා තිබුණා. ඒ ශක්තිය හින්දාමයි උන්වහන්සේගේ අපවත් වීමට ආරංචි නොව රත්නපුරේ වැඩ වාසය කරද්දී ප්‍රථම වතාවටයි මම පිළිගන්නේ නැහැ ඒක. ඒ පණිවිඩය ලැබෙනකොට ඒක අර විශ්වාස කරන්න බැරි පණිවිඩයක් වෙනවා මට. අපේ විහාරස්ථානයේ එතකොට වැඩ වාසය කළා තව වයෝවෘද්ධ හිමි නමක් අපේ ගුරුදේවයන් වහන්සේගේ පළවෙනි ගෝලයා. මම හිතුවේම අපේ මේ ඒ වයෝවෘද්ධ ස්වාමින් වහන්සේ තමයි මේ අපවත් වෙලා ඉන්නේ කියලා. මං දෙපාරක් විතර කෝල් කරලා මේක තහවුරු කරගන්නවා. යන්නේ. කියන්නේ ඊට පෙර දවසේ 19 වෙනිදා රාත්‍රියම කතා කරනවා මගේ පැවිදි සහෝදරයෙකුට. ඒ වෙලෙත් මම ගුරු ස්වාමීන් වහන්සේගෙන් විමසුවාම කියනවා ස්වාමීන් වහන්සේ හොඳින් ඉන්නවා. මම අදත් ගිහිල්ලා උන්වහන්සේගේ අපේ ගෝල පිරිසගේ ස්වභාවයක් තිබුණා. නිතරම උන්වහන්සේ පෙන් පාස් වෙලා ආවනම් ඊට පස්සේ නියපොතු වෙවිලා තියෙනම් බල්ලා කපනවා. එතකොට මම අදත් අපේ ස්වාමීන් වහන්සේගේ නියපොතු කපලා ඒ ටික බැලුවා. ස්වාමීන් වහන්සේ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා, කිසි ගැටලුවක් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ දවසේ මේ පණිවිඩය ආවහම ඇත්තට මේක දරා ගන්න බැරිනේ, විශ්වාස කරන්න බැරි පණිවිඩයක් වුණා. ඉතින් හැබැයි ඒ අපිට දීලා පන්නරය ඒ මොහොතේ සාමාන්‍ය කෙනෙකුට මේ පණිවිඩය ලැබුණනම් වෙන දේ තමයි තමන්ගේ පියාගේ අහිමිවීම කියලා හිතන්නේ. ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම මානසික කෘත්‍යයකටපත් වෙනවා, දරා ගන්න බැරි වෙනවා, අඬනවා, දොඩනවා, කලියුත්තේ කොමක්ද කියලා හිතා ගන්න බැරි මට්ටමක් එනවා. හැබැයි නායක ස්වාමීන් වහන්සේ අපිට දීලා පන්නරය ඒක අපිට දරා ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ කරන්න ඕන මොකක්ද කියන එක තමයි සැලසුම් කළේ. මොකද්ද දැන් කරන්න, ඉදිරියට මොකද්ද කළ යුත්තේ? ඒ ඔස්සේ හිතලා තමයි ඊට පස්සේ අපි මම බෙලිගල මේ කෑගල්ලට වැඩම කළේ. ඊට පස්සේ කෑගල්ලේදී අපි අනික් ස්වාමීන් වහන්සේලාත් මේ වගේම මන ආදරා ගැනීම තුයි සියල්ල සම්පාදනය කළ තුන කෑගල්ලට වඩිනකොට අපේ හඳුරන්නේ ඔබ වහන්සේට වගේම තමයි අපේ හඳුරුන් අවුරුදු 7ක් 8ක් මේ මාධ්‍යයට වැඩම කරවන්නට දවුණු නාරද තමයි මටත් කතා කරලා කිව්වේ සාලි මහත්මයා ලොකු හාමුදුරුවෝ අපවත් උනායි කියලා. ඔබ වහන්සේක වගේ මමත් විශ්වාස කරන ලොකු හාමුදුරුවෝ කියන්නේ කවුද කියන එක. ඇත්තට මේ වෙලාවේ හදවත නැවතුණා වගේ වුණා. අපේ හඳුරන්නේ අර අපේ හාමුදුරුවෝ මෙහෙට අවසන් වතාවට වැඩි 18 වෙනිදා. මෙහිදී ස්වාමින් වහන්සේ මේ කවදාකවත් මොන ප්‍රශ්න තිබුණත් වැඩි හාමුදුරුවෝ මහත්වයේ මට ආයේ එන්න වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. අපි මේ ආරක්ෂකයන් ඉස්සරහා බොහෝ දෙනෙක් හිටියා.
කෙනෙක් කවුරු හෝ සොයාගන්න වෙයි කියලා අපි හඳුරු දේශනා කළා. මේක ස්වාමීන් වහන්සේට මේ අපවත් වීම එහෙම දැනිලාද? එහෙම නැත්නම් දැන් ඔබ වහන්සේගේ අනික සහෝදර ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේ මේ දින කිහිපේ අසුර කිරීමේදී වගේ දෙයක් දැනෙලා තිබුණාද ස්වාමීන් වහන්සේ? ඔව් සාලිය මහත්තයා කියන්නේ අපේ අනික් සහෝදර ස්වාමීන් වහන්සේලා ඒ වගේම ගමේ දායක පිරිස උඹට ගියාම උන්වහන්සේ ශ්‍රාවක පිරිස මේ කට්ටියත් එක්ක උන්වහන්සේගේ ආදාන පූජස්වේත පිච්ච දවස්වල මට කතා කරන්න ලැබුණා. ඒකට බොහෝ දෙනෙක් කිව්ව දෙයක් තමයි අපිට නායක ස්වාමීන් වහන්සේගෙන් මෙහෙම ලකුණු පෙනුණා. උන්වහන්සේ ප්‍රකාශ කරපු දේවල් එක්ක අපිට මෙහෙම හිතුණා. හැබැයි අපි හිතන්න කැමති වුණේ. අපේ නායක ස්වාමීන් වහන්සේ ළඟින්ම ආශ්‍රය කරපු කෙනෙක් ඉන්නවා සංජීව මහත්මයා කියලා. ඒ සංජීව මහත්මයා මට කියනවා අපේ ආදාන පූජස්වේ අවසන් වෙලා ඊට පස්සේ දවසේ මුණ ගැහිලා අපේ ආම්දුරනේ මට දැනුණා මේ ලොකු ස්වාමීන් වහන්සේගේ හැසිරීමෙන් කියන සමහර ගන්න උන්වහන්සේට අපවත් වීම දැනිලාද කියලා මට හිතුණා. හැබැයි මම මේක පිළිගන්න කැමති වුණේ. ඒ කියන්නේ උන්වහන්සේට මමත් පෞද්ගලිකව විශ්වාස කරනවා යමක් දැනෙන්න ඇති කියලා. ඔය කාල සීමාව තුළ මට මේ ඊආරංචන ස්වාමින් වහන්සේගේ නෑදෑ හිතවතුන් ඒ වගේම ප්‍රධාන එහෙම දායකයන් මුණ ගැහෙන්න ස්වාමින් වහන්සේ වැඩම කළා කියලා ස්වාමින් වහන්සේ. ඔව් ඒ දවස්වල උන්වහන්සේ අතින් අතපසු යම් කටයුත්තක් තිබුණා. ඒ කටයුතු ටික උන්වහන්සේ දවස් ටිකේ වැඩි ප්‍රමුඛත්වයක් දීලා ඉෂ්ට කරලා තිබුණා. උදාහරණයක් විදිහට අපේ මේ බෙලිකල දායක ගම්මානවල එක දරුවෙක් මම හිතන්නේ විවාහ වෙලා ටිකක් දුර බැහැරට ගිහින් තිබිලා තියෙනවා. ඒ අවස්ථාවට උන්වහන්සේට සහභාගී වෙන්න බැරි වුණත් ඊට පස්සේ උන්වහන්සේ මේ දරුවා විවාහ කරන ගෙදරට වැඩම කළයි කියලා මට මේ නාරද කිව්වා. ඒ කියන්නේ මේ තමන්ගේ අතින් මග ඇරිච්ච යුතුයකම් වක්කීම් කොටසක් තිබුණා නම් උන්වහන්සේ ඒ දවස් ටිකේ කියන්නේ ජීවිතේ අපි කතා කරන අවසාන දවස් ටිකේ ප්‍රමුඛත්වය දීලා තියෙන එකට. අනිත් සියල්ලට වඩා මග ඇරිච්ච යුතුයකම් වක්කීම් ටික ඉෂ්ට සිද්ධ කරලා මේක තමන් ගමන් මග නිකන් පරිපූර්ණ කරන්න වගේ. කිසිවක් මග නොහැරෙන ආකාරයෙන්. ඉතින් මමත් පෞද්ගලික විශ්වාස කරනවා උන්වහන්සේ ඇත්තටම යමක් උන්වහන්සේට දැනෙන්නේ නැති. ඒක අපි හඳුනන්නේ ආධ්‍යාත්මික වශයෙන් දියුණු වීම තුළ ධර්මයේ හැසිරීම සහ ප්‍රතිපත්ති මේ වශයෙන් ජීවිතයේ කිවීම තුළ ලද වරප්‍රසාදයක් ඒකෙම දැනීමක් ස්වාමීන් වහන්සේ. ඔව්. මම උදාහරණයක් විදිහට කියන්නම් සාලිය මහත්තයා. දැන් මගේ ජීවිතය ගත්තාම අපේ තාත්තා නැති වුණ 2009. එතකොට ඒ අවසාන කාලය තුල තාත්තගේ හැසිරීම මම දැක්කා. එතකොට එයා ජීවිතේ කවදාවත් උපන්දිනයක් සමරලා තිබුණේ නැහැ. එතකොට එයාගේ ජීවිතේ 72 වෙනි උපන්දිනේ සමරන්න අවශ්‍ය වෙනවා. එතකොට එයාගේ ජීවිතේ මෙන්න මේ වගේ වෙනස්කම් රාශියක් මම දැක්කා. එතකොට එයාගේ ආධ්‍යාත්මික දියුණුව හින්දා නෙවෙයි. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේගේ මම දැක්කේ එහෙම නෙවෙයි. දැන් ලොකු ස්වාමීන් වහන්සේට අවශ්‍ය උනේ කරලා ඉවර කරන්න බැරි වෙච්ච වැඩ ටික කරලා ඉවර කරන්න. අනික කට්ටිය වෙනුවෙන් කරන්න තිබිච්ච යුතුයකම් වකියම් ටික ඉෂ්ට සිද්ධ කරන්න. එතකොට අපේ තාත්තා පැත්තෙන් බැලුවොත් එයාට අවශ්‍ය වෙලා තිබුණේ ජීවිතේ විඳින්න බැරි වෙච්ච ටික විඳින්න. එතකොට ඕන කෙනෙකුට මරණය අපි කියමුක දැනෙනවයි කියලා. හැබැයි මරණය එළඹෙන බව තේරුම් ගත්තට පස්සේ ඒ ගැන කලබල නොවි පංචකාමයන්ට නතු නොවි තමන් අතින් ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් වක්කියම් ටික ඉෂ්ට කරන්න කොච්චර මානසික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් තියෙන්න ඕනද? එහෙමයි. එතකොට මම දකින්නේ අපේ නායක ස්වාමීන් වහන්සේගේ ඒ දියුණුව තිබුණා. උන්වහන්සේට අවශ්‍ය වුණ හැම වෙලේම සමාජයට යමක් දෙන්න, යමක් කරන්න. එක්කෙනෙක් හරි මේ සසර කතරින් ඈතර කරන්න අවශ්‍ය කරන ඒ ධර්මයේ දේශනා කරන්න, ඒ වගේම සමාජීය වශයෙන් සමාජයට දෙන්න ඕන තමන්ගේ දැනුම, ඒ වගේම ඒ කට්ටියට වෙන යුතුයකම් වක්කීම් ටිකක් තිබුණා. ඒ ටික ඉෂ්ට සිද්ධ කරලා පරිපූර්ණ පුද්ගලයෙක් විදිහට, පරිපූර්ණ ස්වාමීන් වහන්සේ නමක් විදිහට මම හිතන්නේ මරණය නැත්නම් අපවත් වීම දැන්නට පස්සේ උන්වහන්සේ අපේක්ෂා කළා මගේ අතින් ඉෂ්ට සිද්ධ වෙන්න ඕන යුතුයකම් වක්කීම් ටික යම් කොටසක් මග ඇරලා තියෙනවා. මම ඒ කොටස ඉෂ්ට සිද්ධ කරන්න ඕන කියන තැන උන්වහන්සේ හිටියා. මගේ හදවතට තදින්ම වැටුණු තැනක් තිබුණා ඔබ වහන්සේ අදහස් පැහැදිලි කිරීමේදී.
තාත්තා කෙනෙකුට වගේ අපෝපස්ථාන කළයි කියන කාරණාවරණීය පුතු ටික එහෙම කපල ස්වාමින් වහන්සේගේ ආවතේව කටයුතු ටික පොඩි හාමුදුරන් වහන්සේලා සිදු කරනවා කියන එක ස්වාමින් වහන්සේ මම හිතනවා පුදුමාකාර ආදර්ශමත් සහ හැම කෙනෙක්ගේම හදවතට වඩා දැනෙන අවස්ථාවක්. අපි හඳුරන්නේ මම කැමති මේ සම්බන්ධතාව තවත් ටිකක් දැනගන්න ස්වාමීන් වහන්සේ. ඔව්. ශාලිය මහත්තයා මම මුලින්ම අපේ ලොකු ස්වාමීන් වහන්සේ දැනගන්නේ ධර්මදේශනාවකින්. එහෙයි අපි හඳුරන්නේ ගිහි කාලේ කියන්නේ මේක මම දන්නේ මගේ පැවිද්ද හරි වෙනස් පැවිද්දක්. මම ධර්මයට යොමු වෙලා හිටපු කෙනෙක් නෙවෙයි. මට හම්බෙන් වගේ 2019 නොවැම්බර් 10 මට ධර්ම දේශනාවක් අහන්න ලැබෙනවා. ඒ කියන්නේ මගේ බාල සහෝදරයා මට කියනවා මේ ධර්ම දේශනාවක් තියෙනවා YouTube එකේ නිකන් වීඩියෝ බල ඉන්නකම් මේක පොඩ්ඩක් අහන්න කියලා. ඉතින් මම ඇත්තටම අහන්නේ සහෝදරයාගේ වයස කීයද අපි අහන්නේ? සහෝදරයා මට වඩා බාලයි. එතකොට මට අවුරුදු 30ක් විතර, සහෝදරයා අවුරුදු 27ක් විතර. ඔහු ධර්මයත් එක්ක සම්බන්ධයි. ඔහු ධර්මයත් එක්ක සම්බන්ධයි. නේ. ඉතින් මම ධර්මයත් එක්ක සම්බන්ධතාවයක් නැති පුද්ගලයෙක්. ඉතින් මේ ධර්ම දේශනාව ඇහුවාම ඒ ශ්‍රවණය කළාම මට යම් දෙයක් තේරෙනවා. තේරෙන එකම දේ තමයි මම එතෙක්කල් මේ කියන අපාය දිව්‍ය ලෝකේ ඉඳලා විශ්වාස කරපු පුද්ගලෙක් නෙවෙයි. යන්නේ. එතකොට මේ හේතුව තමයි මට විශ්වාස කරන්න පුළුවන් විදිහට මේක ඉදිරිපත් කරලා තිබුණේ නැහැ කොහෙවත්. ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ අපාය දිව්‍ය ලෝකයන් හරියට මනෝ ලෝකයක්. අන්න මෙන්න මේ වගේ. ඒතකොට මට තේරෙනවා එහෙනම් මේක ඇත්තටම හීනයක් ඇතුලේ අපි සියල්ල විඳිනවනේ. එහෙනම් අපාය කියන්නේ ෆිසිකල් පෙන්වන්න බැරුණට භෞතිකව පෙන්වන්න බැරුණට මේ සියලු දුක්ඛම් කටළු විඳින්න වෙනවා. අන්න එතකොට මට අපාය බය උපදිනවා. එහෙනම් මට ධර්මයට යොමු වෙන්න මේ පැවිද්දට එන්න ආයි වෙන කිසිම දෙයක් නෙවෙයි උපනිෂ්ඨෝනේ මේ අපේ ගුරු ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම දේශනාව. එතකොට ඊට පස්සේ මම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ නොවැම්බර් 10 වෙනිදා. 2010 නොවැම්බර් 10. එවලෙම ලොකු ස්වාමීන් වහන්සේට කෝල් එකක් ගන්නවා Google search කරලා නම්බර් එක සොයාගෙන ඊට පස්සේ මට හිතාගෙන එච්චර නිහතමානීද ඒ කියන්නේ මහා ධර්ම දේශකයන් වහන්සේ නමක් නොදන්න නම්බර් එකකින් කෝල් එකකට බොහොම හිතේශීව කතා කරලා විස්තර අහලා මට දවසක් දෙනවා එහෙනම් නොවැම්බර් 13 එන්න මම එදා පන්සලේ ඉන්නවා කියලා. නොවැම්බර් 13 මම පන්සලට එනවා. ඇවිල්ලා මේක කතා කරලා එදා නොවැම්බර් 13 උන්වහන්සේත් එක්ක මම බොහෝ කරුණු කාරණා කතා කරනවා. මට ධර්මයේ සම්බන්ධයෙන් මේ තිබිච්ච දේවල් මේ මගේ ඔළුවේ තිබිච්ච දුර්මත මොන ඉදිරිපත් කළා උන්වහන්සේම විසඳුම් ගන්නවා ඒවට. ඊට පස්සේ මම එදා උන්වහන්සේට කියනවා මට පැවිදි වෙන්න අවශ්‍යයි. දෙන උත්තරේ තමයි කලබල වෙන්න එපා කල්පනා කරලා බලන්න. කියන්නේ ඕනම තැනක කවුරු හරි කෙනෙක් පැවිදි වෙන්න ගියා නම් කොහොම හරි පැවිදි කරගන්න බලන නිසා කොහොමද උත්තර කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ඒ යවදන්නේ. ඉතින් මේ උත්තරෙත් එක මම තවත් පැහැදෙනවා. පැහැදිලිවම කියනවා නේ මට පැවිදි වෙන්න අවශ්‍යයි. ඊට පස්සේ උන්වහන්සේ දෙන උත්තරේ තමයි හරි. එහෙමනම් ඇවිල්ලා මාස කිහිපයක් මෙහි ඉන්න ඕන. මම කියනවා මම ඉන්නම්. එහෙම කියලා ඒ මාසෙම 16 වෙනිදා ඡන්දේ තිබුණේ. ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රකාශ කළා 17 ප්‍රතිඵල වල 18. මම කෑගල්ලට එනවා. ඇවිල්ලා එදා ඉඳලා අපේ නාරද තමල්ක ස්වාමීන් වහන්සේගේ ස්ථීර රියදුරා විදියට හිටියේ. නාරද මාහ 3කට මේ එයාගේ පෞද්ගලික රාජකාරි වලින් නිදහස් කළා. මම ලොකු ස්වාමීන් වහන්සේගේ රියදුරා වෙනවා. ඊට පස්සේ මට උන්වහන්සේත් එක්ක බොහොම ළඟින් ආශ්‍රය කරන්න ලැබෙනවා. ඒ ආශ්‍රය කරන ලැබීමත් එක්ක මම උන්වහන්සේ ගොඩක් තේරුම් ගන්න උත්සාහ කරන උන්වහන්සේත් මාව තේරුම් ගන්නවා. ඒ තේරුම් ගැනීම මම හිතනවා සාර්ථකයි කියලා හින්දු උන්වහන්සේ 2020 පෙබරවාරි 4 වෙනකොට තීරණය කරනවා පැවිදි කරන්න. එදා ඉඳන් මම කෑගල්ලින් ඕනම දවසක් මම කරන්නේ උදේම අවදි වුණාම උන්වහන්සේට ගිලම්පස් ටික හදාගන්න වතුර එකක් රත් වෙන්න ගහනවා. උන්වහන්සේ කවදාවත් අපි ගිලම්පස් හදනවට කැමති වුණේ නැහැ. ඒ කියන්නේ අපි කවදාවත් වැඩක් කරගන්න කැමති වෙච්ච කෙනෙක් නෙවෙයි. කියන්නේ මම තාත්තෙක්. ඊට පස්සේ උන්වහන්සේ නැගිටලා අවදි වෙලා තමන් ගිලම්පසට තමන්ම හදාගෙන වළඳන්නේ.
කවදාවත් අපිට කිව්වේ නෑ මේක කරන්න කියලා. අර හදවතේ ඇතිවෙච්ච භක්තිය ගරුත්වය හින්දා අපි කළා මිසක් කවදාවත් මෙන්න මේ වත් පිළිවෙත් ටික ඔයාලා මං වෙනුවෙන් කරන්න ඕන කියලා කවදාවත් එහෙම නියම කරලා තිබුණේ නෑ. ඊට පස්සේ උදේ 10ට විතර උන්වහන්සේට වළඳන්න අපි මම හරි තව ස්වාමීන් වහන්සේලාම කරි කවුරු හරි මොනවා හරි පළතුරු ජූස් එකක් හදනවා. එතකොට ඒක ගොඩක් වෙලාවට ධර්ම දේශනා පටිගත කරනවා. ඉතින් උන්වහන්සේලා අමතක වෙනවා මේක. මේක එකක් වළඳන්න තියෙනවා කියලා අමතක වෙනවා. එතකොට ඉතින් උන්ව මේ හැමාරට කොහොම මතක් කරලා මේක එළියට අරගෙන සිසිල් ගතිය අයින් වෙන්න එළියෙන් තියලා අර වෙලාවට කොහොම හරි 10ට 10ට පිළිගන්නවා. පිළිගන්නන්න බැරි වුණොත් උන්වහන්සේ හැබැයි වළඳන්නේ. උන්වහන්සේට ඒක මතක නෑ මෙහෙම එකක් හදලා තියලා තියෙනවා කියලා. ඊට පස්සේ උන්වහන්සේගේ නියපොතු කපන කටයුතු. එතකොට ඔය වගේ හැමදේම බල්ලා කරන හරි හිතේසි ශිෂ්‍ය පිරිසක් උන්වහන්සේට ලැබිලා තිබුණා. ඒ කියන්නේ උන්වහන්සේගේ පුණ්‍යවන්ත භාවයම තමයි මම හිතන්නේ. මම හිතනවා මේ පුණ්‍යවන්ත භාවය ස්වාමීන් වහන්සේගේ බාහිර ස්වරූපය තුල තිබුණා. අභ්‍යන්තරෙත් ඒක හැමදාම රැඳී තිබුණා. අපිට කවදාකවත් යලි ඒ සජීවී රූපේවත් ඒ දර්ශනයවත් නැත්තම් ඒ හඬවත් ආන්න ලැබෙන්නේ නැහැ. හොර රහසෙම අපේ හඳුරෝ නික්ම ගියා. අපි අද වසර ගණනාවක් පුරා සුවාසක් ජනතාවට කළ දහම් මෙහෙවරට අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට උපහාර දක්වන මොහොත. මොකද මේ අසුනේ අද වැඩ සිටියේ පූජ්‍යපාද පිළිකල මෙමුරිය ධම්මවංශ අපේ හාමුදුරුව. ඒ වෙනුවෙන් අපි ආරාධනය කළේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ශිෂ්‍ය රත්නයක් වන විහාරවාසී පූජ්‍යපාද රත්නපුර ධම්ම විමුක්ති අපේ හාමුදුරන් වහන්සේට. අපි ස්වාමින් වහන්සේගේ හඬ අහලා උපහාර ගීතයකුත් අහලා ඊට පස්සේ යලි හමු වෙනවා සසුන කාලීන සංවාද මණ්ඩපයෙන්. සලිමහත්තයා මේ ඔබතුමා මේ කියපු කතා ටිකෙන් දැන් මට අමුද්‍රව්‍ය ඔක්කොම සපයලා තියෙන කතා කරන්නේ. පළවෙනි කාරණේ පළවෙනි වචනෙන් ගන්න. අපි සුබ දවසක් කියලා තමයි පටන් ගත්තේ. ඊට පස්සේ ඔබතුමා මතක් කළානේ සුබ වෙන්න පුළුවන් ද හෙට අනිද්දට කියලා. හරි ලස්සන පදයක් තියෙනවා බුද්ධ වචනේ. ඒකේ තියෙන්නේ අනුන්ට සුබ වෙනවා කියලා නෙමෙයි තියෙන්නේ. තමන්ට සුබ වෙනවා කියලා තියෙන්නේ. අන්න එතන තේරුම් ගත්තාම හරි. ඒක තියෙනවා මේ මම මගේ ධර්ම දේශනාවල මාතෘකා පාඩේ වශයෙන් දේශනා කරලා ඇති රංගික කීපතාවක්. අපි සුබ පතන විදිහ වැරදි. අපි අනුන්ට සුබ පතනවා වරුණාම ඉන්නේ හට මේ වෙනවද නැද්ද දන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ වදානන්නේ යෙහි භික්කවේ සත්තා පුබ්බන්න සමයේ කායන සුචරිතං චරಂತಿ වාචා සුචරිතං චරಂತಿ මනසා සුචරිතං චරಂತಿ. යම් කිසි පුද්ගලයෙක් සත්තා කියන එකෙන් භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකයන් යමෙක් උදේ කාලේ කයෙන් වචනයෙන් සිතින් යහපත් දේවල් කරයිද එහෙනම් ඔහුට සුබයි. කාටවත් සුබයි නෙමෙයි අනිත් අයට නෙමෙයි. එතකොට මධ්‍යාන කාලයේ කයෙන් වචනයෙන් සිතින් යහපත් දේවල් කරයිද ඔහුට සුබයි. සන්ධ්‍යා කාලේ කයෙන් වචනයෙන් සිතින් යමක් කරයිද ඔහුට සුබයි. අන්න බුදු සුබ වෙන්නේ නැහැටි. අනුන්ට සුබ පතන එකක් තමයි බුදුදහමේ පෙන්නන්නේ. තමන්ගේ කය වචන යහපත් පැත්තට හරවා ගත්තොත් එයාට සුබයි. සුනක්ඛත්තං සුමංගලං කියලා තව තියෙනවා. සුබ මංගල්‍යයක් සුබ නැකතක් කියලා තියෙනවා. ඒක මේ සමාජයේ නොවු පැත්තක්. උදේ නැගිටලා යන එන ගමන් හම්බ වුණාම good morning කියලා යනවා. ඉන්නහාට ඒකේ වචනේ ඇරුණාම ගැඹුරක් නැහැනේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමකින් තමයි ඕක ඔය ඉන්දියාවට තමයි බාරට මේ ගිහින් තියෙන ඉංග්‍රීසියට. ත්‍රිපිටකයේනේ මේක තියෙන අවුරුදු 2700කට පෙර උදේ දවල් හවස මේ කයින් වචනෙන් සිතින් යහපත හැසිරෙන සුබයි කියන එක. ඒක තමයි good morning good afternoon good evening වෙලා තියෙන්නේ. නමුත් ඒක වචනෙට විතරයි. නමුත් අරකේ වචන නෙමෙයි. තමන් ක්‍රියාවෙන් කය වචන සිතින් යහපත් නම් එතකොට සුබයි. අන්න අපිට ඔය ඔබතුමා මතක් කළ අරගලයේ සම්බන්ධයෙන් ගත් කලත් යම් තැන්වල ආගේ සීලී සිදුවීම් සිදු නොවුණා නෙමෙයි. නමුත් ඒ අරගලයේ මේක තමයි මම දකින්නේ. ඒ කියන්නේ ඔබතුමා මතක් කළා මට මතකයි 71ත් මම තරුණයෙක්. 83 ජූලි කලබල වලත් දන්නවා 89ක් දන්නවා. එතකොට මේවයි අරගලවල දේපල විනාශය සහ ජීවිත විනාශ. තවත් එකකට ගියොත් මේ මෝඩකම ජීවිත වල වටිනාකම නැතුව යනවානේ. මේ ජීවිත සඳහානේ මේ ඔක්කොම අරගල. ඒක මිනිසුන් ජීවත් වෙන්න ඕනේ. එහෙනම් ජීවත් වෙන්න නම් ජීවිත වලට හානි නොවෙන්න ඕන. එහෙනම් බලන්න මේ තරුණීන්ගේ අරගලය තුල ගිහින් බලන්න ඒ භූමිය තුල කොළ කෑල්ලක්වත් ඉතුරු වෙලා තියෙනවද කියලා හැමදාමට.
එතකොට තවත් කාරණයක් තියෙනවා. මේ ආවේගශීලී ප්‍රකාශය බුදුදහමට අනුවගත් කල අනිත් අය කුපිත කරන සුළුයි. ද්වේෂමූලිකයි එතකොට ව්‍යාපාද විතර්කය. එතකොට ඒක මෙතෙන්ට යම් යම් තැන්වලදී කලවම් වෙනවා පේනවා පිටස්තර තැන්වලදී. නමුත් අර නැටුම තුල ගීතය තුල බණ තුල එහෙම එකකුත් නැහැනේ. එනිසා ඒක අර සම්ප්‍රදායික ඇසින් බලපුවාම අරගලයක් නොවෙන්න පුළුවන්. නමුත් ඒක තමයි අරගලයක නව මොහොනවර. ජීවිත හානිත් වෙන්නේ නැතුව, දේපල හානිත් වෙන්නේ නැතුව, නමුත් වෙන්න ඕන තැනට යන්න ඕන. ඉතින් ඒ නිසා මම දකින්නේ නැහැ ඒකේ තවදුරටත් ඒකේ නිර්මාණශීලී බවක් නෙමෙයි පෙන්වන්න හදන්නේ. නිර්මාණශීලී වෙන්න ඕන අනිවාර්යෙන් මේ ප්‍රශ්නේදී. ඒ නිසා ඒ හැම දෙයක් කෙරෙහිම මම බලන්නේ සුභවාදීව. ඒවයි මට පෙනෙන්නේ නැහැ අර කියන්නේ අපි දකින ධර්මය අනුවගත් කල යම් කිසි පුද්ගලයෙක් ලෝභ මූලිකව, දේශ මූලිකව කතා කරයිද, ප්‍රකාශ කරයිද ඒක අනිත් සමාජය කුපිත කරන්නක් වෙනවා. එතකොට කුපිත වීමේ ප්‍රතිඵලය රත්තුන වතුර හැලිය ගින්දර ටිකක් නිමලා දානවනේ ආපහු. වෙඩිකාරු ඌරු ඇඟට පැන්නහම වෙඩි කෑවා කියලා නෑ ඊට පස්සේ වර්මනස් මරාණනේ යන්නේ. මෙතන වෙඩිකාපූරංග චරිතය රංගපාල හරියන්නේ නෑ. අන්නේ නිසා මම දකිනවා ඒකේ කිසියම් ආකාරයක ආරම්භයක් තියෙනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. ඔබවත් විවදාල පූජ්‍යපාද බෙලිගල මෙමරිය ධම්මමස්සේ පේ හඳුරන් වහන්සේට උපහාර පිණිස අද සසුන කාලීන සංවාද මණ්ඩපය වෙනදට අද දවසේ නැත්නම් මාසයේ අවසන් අඟහරුවාදා මේ සසුනේ වැඩ ඉන්නේ අපේ හාමුදුරුවෝ. අද වෙනුවට ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන පූජ්‍ය රත්නපුර ධම්ම විමුක්ති ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ. අපේ අඳුරනේ ස්වාමීන් වහන්සේගේ ඉතිහාසය නැත්නම් පැවිදි ජීවිතයට පත්වීමේදී තොරතුරු පිළිබඳව වහන්සේ අධ්‍යයනය කළේදී. ඔව් අපේ නායක ස්වාමීන් වහන්සේත් එක්ක මම සාලි මතර මම කලින් කිව්වා වගේ උන්වහන්සේ රියදුරා විදිහට ඉද්දී බොහෝ දේවල් කතා කරලා තියෙනවා. අපි අඳුරන අපිට හැමතුමක් තියෙන අපි අවස්ථාව දීලෙමු. අයබෝවන්. අයබෝවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරනේ. අපිට මේ දහර අනිපාත වැස්ස තියෙනවා පොඩ්ඩක් දුරකථන ප්‍රමාද දෝෂ තියෙනවා. මෙහිමයි ඇත්තට බෙලිගල මීමුරේ ස්වාමින් වහන්සේ අපිට මව පියා හා සමාන ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක්. හරි කනගාටුයි. ඉතින් අර දුර්ලභ වස්තුන් ඉක්මනින් අර අහිමි වෙනවා වගේ අපිට ගොඩක් නැනස පාදලා දුන්න. ඒ කියන්නේ ධර්ම අවබෝධය බොහොම සරලව අපි ගැඹුරුයි කියලා හිතපු තැන් පහදලා දුන්න. අපි මොනවා හරි දුරකථන ඇමතුමක් ගත්තත් ඒකට සම්බන්ධ වෙන්න නොහැකි වුණොත් හරිම මේ පොඩි ළමෙක් වගේ අපිව අමතලා කතා බහ කරන ඒ තරම් බොහොම සරල ස්වාමින් වහන්සේ නමක්. උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. නිවන් සුවටත් වඩා ඉතින් හරිම කනගාටුයි අපි අතරේ නැවත ඉපදෙන්න කියලාත් එහෙමත් හිතෙනවා සමහරක් වෙලාවට. තෙරුවන් සරණයි හාමුදුරුවනි. තෙරුවන් සරණයි ඔබතුමියටත්. අපි හඳුනන්නේ. ඔව්. එතකොට අපි අර මම සාලි මතර කීකයි වගේ ඒ කාලේ බොහෝ දේවල් මගෙත් එක්ක කතා කරලා තියෙනවා. අර මම රියදුරා විදියට කටයුතු කරපු ඒ මාස කීපය තුල උන්වහන්සේ කියලා තියෙනවා ජීවිතේ උන්වහන්සේ මේ කොහොමද වෙල එක්ක කුඹුර එක්ක මේ ජීවිතේ මුල් කාලේ ගෙවිච්ච හැටි. තාත්තා ගොවිතැන් කරද්දි කොහොමද ඒ කටයුතු වුනේ කියලා. ඊට පස්සේ කොහොමද අධ්‍යාපන කටයුතු සඳහා මුලින්ම යොමු වෙලා තියෙන්නේ නාරම්මල මයුරපාද මහාවිද්‍යාලයට. ඒ අධ්‍යාපන කටයුතු හදාර ඉඳලා ඊට පස්සේ නිශ්චිත හේතුවක් මම දන්නේ නැහැ. ඊට පස්සේ බෙලිගල මධ්‍ය මහාවිද්‍යාලයට සාමාන්‍ය පෙළ උසස් පෙළ හදාරන්න ඇතුළත් වෙනවා. එතකොට විශේෂම දේ තමයි උසස් පෙළ හදාරලා තියෙන ගණිත අංශයෙන්. ඊට පස්සෙත් සමහරලාවට මමත් විද්‍යාශාස්ත්‍ර උසස් පෙළ හදාරලා තියෙන්නේ. එතකොට පෙළක් දේවල් යනකොට කතා කරනවා හිතා ගන්න බෑ මේ ගණිත ප්‍රමේය මේව කොහොමද තාම මතක තියෙන්නේ. උන්වහන්සේට වඩා අවුරුදු 30 ගානකට වගේ පස්සේ අධ්‍යාපන කටයුතු නිරතවෙච්ච මට මතක නැති දේවල් උන්වහන්සේට මතකයි. මට පුංචි අවස්ථාවක් දෙන්න අපි හඳුරන්නේ අයබවන්. අයබවන්. හොඳයි දුරකථන නිම්සන් දෙලා නැවත ගන්න අපි අවස්ථාව දෙන්න. හොඳයි. ඉතින් මේ ආකාරයෙන් පුදුමාකාර ස්මරණ හැකියාවක් තිබුණා. පුදුමාකාර මතක ශක්තියක් තිබුණා.
ඒ කාලේ පොඩි කාලේ වෙච්ච හැමදේම කියනවා මේ එතකොට මම ගිහි කාලේ වාසිත මෙහෙම ඒ කාලේ මෙහෙම වුණේ කියලා. එතකොට පිළිගල මධ්‍යම විද්‍යාලයේ තමයි සාමාන්‍ය පෙළ උසස් පෙළ හදාarලා තියෙන්නේ. ඊට පස්සේ ජීවිතේ තරුණ වයස කොහොම හරි ඩ්‍රයිවිං ලයිසන් ගන්න එක ඩ්‍රයිවිං ලයිසන් ගන්නවා කියන මම හිතන්නේ හිතේ තිබිච්ච ආසාවක් වෙන්නේ නැති ඩ්‍රයිවිං ලයිසන්. ඔව් දැන් මේ අපි ගුරුහාමුදුරුවෝ ඩ්‍රයිවිං ලයිසන් තියෙනවා ඒක. මට කියනවා මේ මට පොතක් පෙන්නලා තියෙන ඒ කාලේ පොතක් ඇවිත් තියෙන ඩ්‍රයිවිං ලයිසන් එක විදිහට. පෙන්නනවා මට ලයිසන් තියෙනවා. මේ මට වාහන එලවන්නත් පුළුවන් හැබැයි ඉතින් පැවිද්දේ හැටියට හොඳ නැහැනේ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ජීවිතේ කාලයක් ගෙවිලා උන්වහන්සේ මට කිව්වා අනුරාධපුර පැත්තේ මාමා කෙනෙක් ඉඳලා තියෙනවා. මේ මාමා ළඟ ගිහිල්ලා මාමා කඩයක් කරලා තියෙනවා. මාමාගේ කඩේට උදව් වීමෙන් ඉඳලා තියෙනවා. ඊට පස්සේ කොහොම හරි මම ජයජය සමහත්යක් කාලේ රැකියාවක් එනවා ලොකු ස්වාමීන් වහන්සේගේ. එතකොට ගිහි ජීවිතේ නම ගමරාල්ලාගේ ලයනල් විජේරත්න. එතකොට මේ අපි ගිහි ජීවිතේ නමින් කතා කරනවා මේ ගමරාල්ලාගේ ලයනල් විජේරත්න කියන මේ තරුණයාට රැකියා අවස්ථාවක් එනවා. ඒක රජ රැකියා අවස්ථාවක්. මම හිතන්නේ මට මතක විදිහට මේ අධිකරණ අමාත්‍යාංශයේ පිස්කල් තනතුරක් වගේ මොකක් හරි එහෙම තනතුරක් තමයි ලැබෙන්නේ. එතකොට කොමාරි මේ අවස්ථාව මේ කාලේ වෙනකොට අර ධර්ම දේශනා කරමින් ඇවිදින පිරිසක් ස්වාමින් වහන්සේලා කීව නමක්ගේ ධර්මයේ සෙවණේ කරන් හම්බෙලා එකවරම තීරණය කරනවා නෑ මම පැවිදි වෙනවා. තමන්ට ලැබිච්ච අවස්ථාව තමන්ගේ බාල සහෝදරයාට යොමු කළා. අපි ස්වාමීන් වහන්සේ අපි එතකොට මේ ස්වාමීන් වහන්සේ නෙමෙයි එතකොට සමා වෙන්න මේ ලයනල් විජේරත්න කියන තරුණයා පැවිදි වෙනවා. මට ආපහු අවස්ථාව දෙන්න අපි අඳුරන්නේ අයිබෝවන්. ඔව් කතා කරන්න. මම රාජාංගනේ යාය 7 ලලිතා කියලා කෙනෙක්. ඔව්. මගේ පියාණන් වහන්සේ පැවිදි වෙලා 27 වසරක් ආයු වළඳලා මීට මාස 3කට කලින් අපවත් වුණා. ඊළඟ මට දැනුණු වේදනාවට වඩා ලොකු වේදනාවක් දැනුණා මේ ධම්මවංශ හාමුදුරුවෝ අපවත් වුණා කියන ආරංචිය දැනුනකොට. ඉතින් අපි ගොඩාක් සමීපව ඒ ධර්ම දේශනාවට සවන් දුන්නා. මට දැනුණ එකම දේ තමයි උන්වහන්සේ මේ කිසියම් මාර්ගඵලයකට පැමිණලා කියන එක. ඒ තරමටම අභිධර්මයෙන් මේ සංසාරයේ පිළිබඳව පුදුමාකාර විදිහට අපට හදවතට දැනෙන්න ධර්ම දේශනා කළා. ඉතින් මට මේ අවස්ථාව හරිම දුක හිතන අවස්ථාවක් වුණා. මට කෑ ගැස්සුණා මේ ඒ පණිවිඩය අහනකොට. ඉතින් ඒ තරම් වේදනාකාරී තව වසර ගණනාවක් අපි වෙනුවෙන් ධර්ම දේශනා කරන්න වැඩ වාසය කරන්න හිටපු හිමි නමක් හරිම දුකයි. අපිට අය මේ මුණ ගැහිද දන්නේ නැහැ. ඒ වගේ මේ හාමුදුරන් වහන්සේ නමක් කියන තැනත් මං ඉන්නවා. හරිම දුකයි. දැන් මේ වැඩසටහන පටන් ගත්ත වෙලේ ඉඳලා මං ළඟටම වෙලා අහගෙන ඉන්නවා. උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබතුමියටත්. මම හිතන්නේ සමස්ත ජනතාව තවමත් මේ කම්පැනි ඉන්නේ. අපිටත් හිතා ගන්න බෑ තවමත් අපි අඳුන වැඩ ඉන්නවා කියලා අපිට දැනෙන්නේ. ඒ තමයි ස්වාමින් වහන්සේගේ තියෙන විශේෂත්වය. අපි හඳුනන්නේ ලයනල් කියන තරුණයා පැවිදි වෙනවා. දැන් පැවිදි වෙලා ඊට පස්සේ මේක තමයි ජීවිතේ නැසේගේ ජීවිතය ගැන කතා කරනවා. මේක තමයි ධර්ම ගවේෂී අවධිය. අපි ගත්තාම එතකොට මම හිතන්නේ මේ සද්ධර්ම විවරලා තිබුණේ නැහැ. මේ ජාතක කතා අනුසාරයෙන් ධර්ම දේශනා කරන ඒ වගේ කාල පරිච්ඡේදයක් වෙන්න ඕන උන්වහන්සේ මට කියලා තියෙන විදිහට. එතකොට ධර්මය විවරලා තිබුණේ නැහැ. හැබැයි මේ කෙසේ හෝ මේ සංචාරක ස්වාමීන් වහන්සේලා කීපනමක්ගේ ධර්ම දේශනා ශ්‍රවණය කළා පැවිද්දට එන්න තීරණය කළා. ඊට පස්සේ පැවිදි වුණාට පස්සේ මම හිතනවා උන්වහන්සේට නිශ්චිත මාර්ගයක් පෙන්වන්න පුළුවන් මට්ටමේ ගුරුවරයෙක් හිටියේ නැහැ කියලා. මොකද එහෙම හිටියනම් උන්වහන්සේට ගවේෂණය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහෙනේ.
ඊට පස්සේ උන්වහන්සේ පැවිද්දිවට එළඹිලා තියෙන්නේ 1981 10 වෙනි මාසේ 8 වෙනිදා. මේ පැවිදිට එළඹුණාට පස්සේ මේ ධර්මයේ ගවේෂණය කරමින් බිලිගල හිටපු මේ ලයින් ලුජරත් තරුණයා පැවිදිට එළඹුණා. පැවිදිට එළඹිලා ඊට පස්සේ ධර්මයේ ගවේෂණය කරන්න. උන්වහන්සේ අපි ගත්තාම කුරුණෑගල අනුරාධපුරය මේ වගේ ප්‍රදේශවල වනගතව භාවනා යෝගී වාසය කරනවා. ඒ කාලේ මට කියලා තියෙනවා මට නම මතක නැහැ කිසියම් දායක පිරිසක් උන්වහන්සේට සිව්පසෙන් උපස්ථාන කළා කියලා. ඒ කාලේ දැන් මේ බණ භාවනා කටයුතු නිරත වෙමින් ධර්මයේ හොයනවා. හැබැයි තාම හරියට ධර්මයේ මුණ ගැහිලා නැහැ. හම්බ වෙලා නැහැ. මට කියනවා ඒ කාලේ මේ විමුක්තිය මම දවස් 2-3 කතා නොකරින් එකපාරට බණ කියන්න පටන් ගන්නවා. භාවනා කරමින් ඉන්නවා. කාත් එක්කවත් දවස් 2-3 කතා කරන්නේ. ඊට පස්සේ එකපාරට බණ කියන්න පටන් ගන්නවා. එතකොට මේ ඔක්කොම උන්වහන්සේට තේරෙනවා මේ පසු කාලීන මට කියන්නේ ඇත්තට මේ කාලේ මම කළේ හරි බොළඳ දේවල් මෝඩ දේවල් කියලා මට පස්සේ තමයි තේරෙන්නේ. මේ ධර්ම ගවේෂණය කරන කාලේ. ඊට පස්සේ කොහොමරි කුරුණෑගල පැත්තේ හෝ අනුරාධපුර පැත්තේ මට හරියට මතක නැහැ. උන්වහන්සේ දවසක් යමක් දිහා බලාගෙන ඉද්දි මේ විත්තියගම සිතුරද්ද කොහෙතනද මේක දිහා බලාගෙන ඉන්නවලු. බලාගෙන ඉන්නකොට උන්වහන්සේට මේ විත්තිය සිතුර තුළින් විවිධ දේවල් පේනවලු. උන්වහන්සේ පස්සේ කියන මම තේරුම් ගත්තා. ලෝකේ තියෙන්නේ බාහිර නෙමෙයි. ඒක උන්වහන්සේ මේ ධර්ම ගවේෂණය කරන කාලේ. ඊට පස්සේ මේ JVP කලබල එනවා. ඊට පස්සේ රජයෙන් නිවේදනයක් නිකුත් කරනවා. වර කියන වගේ ගුරු පරපුරක් නැතුව ආරණ්‍ය කැලෑ වාසීව කවුරු ඉන්නවනම් එයාලා අත්අඩංගුවට ගන්නවා කියලා. එතකොට දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක උන්වහන්සේ ආපහු බෙලිගලට වැඩම කරනවා. එතකොට උන්වහන්සේගේ ආදරණීය පියාණන් වහන්සේ පොඩි කුටියක් සකස් කරලා දීලා තියෙන බෙලිගල. මෙහෙම ඉද්දී අපේ පුස්සෙල් පන්සලේ ප්‍රධාන දායක මහත්තයෙක් ඉන්නවා සමරසිංහ කියලා. එතකොට ඒ පන්සලේ වැඩ වාසය කරලා තියෙන්නේ අපේ සීමලපිටිය ධම්මරතන හාමුදුරුවෝ. සීමලපිටිය ධම්මරතන හාමුදුරුවෝ වයෝවෘද්ධයි. එතකොට මේ පන්සලේ කටයුතු පවත්වාගෙන යන්න කෙනෙක් නැතිව මේ ඒ දායක පිරිස සුදු මහත්තයා එහෙම නැත්නම් සමරසිංහ මහත්තයා ප්‍රධාන කියන දායක පිරිස හොයනවා තරුණ හිමිනමක්. එහෙම හොයනකොට ආරංචියක් හම්බ වෙනවා. බෙලිගල මෙහෙම తాවකාලිකව සකස් කරපු ආවාසයක තරුණ ස්වාමීන් වහන්සේනමක් වැඩ වාසය කරනවා කියලා. මෙයාලා මොකද කරන්නේ? මේ තරුණ ස්වාමීන් වහන්සේ හොයන්න යනවා. මේ තරුණ ස්වාමීන් වහන්සේ වෙන කවුරුත් නෙමෙයි අපේ බෙලිගල මෙමුරේ ධම්මජ ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේට ආරාධනා කරනවා මෙහෙම පන්සලක් තියෙන එළ බාර ගන්න කියලා. මම දන්නේ නැහැ කියලා උන්වහන්සේ පළවෙනි පාර මේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. දැන් తాවකාලික ආවාසයක වැඩ වාසය කරන හිමිනමකට පන්සලක් තියෙනවා මේක ඇවිල්ලා අයිතිය බාර ගන්න කියලා කතා කරලා මේක ප්‍රතික්ෂේප කරනවා කියන එකත් හරි හිතා ගන්න අමාරු මට්ටමේ දෙයක්. කොහමද දෙවෙනි වර ආරාධනා කළාම උන්වහන්සේ ඒක පිළි අරන් තියෙනවා. පිළි අරගෙන හසේ වැඩම කරනවා අපේ කෑගල පුස්සල්ල ශිපුන්නොද්දාරාමයට. ඊට පස්සේ අපේ සීබලපිටිය ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ යටතේ උපසම්පදාවටපත් වෙනවා. උපසම්පදාවටපත් වෙන්නේ 1989 ජූලි මාසේ. අලව්වේ මහයුදකුගේ මුසීපාවෙත් තමයි උපසම්පදාවටපත් වෙන්නේ. මේ ජීවිත කාලය තුළ අපි දැන් ගුරු ස්වාමීන් වහන්සේට අපේ ගුරු ස්වාමීන් වහන්සේ වෙච්ච සියඹලපිටිය ධම්මරතන ස්වාමීන් වහන්සේට පුදුම විදිහට ආදරෙන් අපුපස්ථාන කළා කියලා උන්වහන්සේ මට කවදාත් කියලා මම ගුරුවරයාට මෙහෙමයි සැලකුවේ කියලා. හැබැයි සුදු මහත්තයා නැත්නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේව පුස්සැල්ලට වඩම්මන්න මූලිකත්වයට ගත් සමරසිංහ මහත්තයා ඒ ගමේ ඒ සමකාලීන පිරිස කතා කරද්දී කියලා තමයි මේ මෙහෙම හරි ගරුත්වයෙන් අපේ සියඹලාපිටිය ධම්මරතන හාමුදුරන්ට නැත්නම් අපේ ගුරු ස්වාමීන් වහන්සේ සැලකුවයි කියලා. අපි විරාමයට ගිහිල්ලා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිබඳව තවත් තොරතුරු කතා කරමු.
අපේ රත්නපුර ධම්මවිමුක්ති ස්වාමින් වහන්සේ අදහස් ඉදිරිපත් කරන විලාසයේදී මම බලා හිටියා. ඒ ස්වරයත් අපේ බෙලිගල මෙම්රිය දමෝත ස්වාමින් වහන්සේගේ ස්වරයමයි. ඒ කතා විලාසයමයි. මම හිතනවා ස්වාමින් වහන්සේ අවබෝධ කරගත් දේශනා කළ ධර්මයනොත් අපේ ගෞරවනීය ධම්මවිමුක්ති ස්වාමින් වහන්සේ පරිපූර්ණයි කියලා මට දැනෙනවා ස්වාමින් වහන්සේ එක්ක මේ සංවාදය යෙදෙනකොට. අපි විරාමයක් අරගෙන පැයපත් වලින් පස්සේ යලි මේ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිබඳව ඒ ශ්‍රේෂ්ඨ චරිතය ස්මරණය කරමු. මේ සමාජයේ ආගමික වශයෙන් බාහිර දෙයක් දකින්නේ. බාහිර චාරිත්‍ර ආරිත්‍ය ඇඳුම් පැළඳුම් ක්‍රියාකාරකම් ආගමික කියලා තමයි බොහෝ දෙනා සලකන්නේ. නමුත් මම දකිනවා ඇතුළතින් යන්නා වූ සර්වාගමික වක් තියෙන්න ඕන. මෙන්න මේක නැති එක තමයි මේ දකින්නේ. තවත් සාලි මහත්තයා ඉදිරිපත් කරුවා ඇතනිකුත් මම මෙතන කියන්න කැමතියි. ඔය කොරහේ කිඹුල්ල දකින්නවා කියලා කියනවා. පවතින පොහොර ආනයනයේ අඩුවීම ආදී කාරණා නිසා අසන්නට ප්‍රකර්දනයක් තියෙන්න පුළුවන් ඉස්සරහට බලපෑමක්. නමුත් මේක ඉතියෝපියාව නෙමෙයි. මේක පුරාම අවුව වැස්ස වැටෙන හරිත එකක්. එතකොට ඊළඟ අවුරුද්දේ වැස්සේ නැත්නම් තමයි ඔය කියන විදිහට අස්සන්න. නැත්නම් වැස්ස වැස්සොත් අපිට ඔය කියන තරමට ඔය හානියක් වෙන්නේ නැහැ. මොකද ස්වභාවික ඔය පොල් ගස් හැදෙන්නේ හරි අනිත් ගස් හැදෙන්නේ ඔක්කොම පොල් දාලා නෙමෙයි මේ රටේ. කොස් දෙක ටික හරි තියෙනවා. ඔය හින්දා බය කරන්න හොඳ නැහැ කල් තියා. නමුත් ප්‍රවේශම් කරගන්න එක අරපිරිමැස්ම හොඳයි. ඒ වගේම පෙර සූදානම හොඳයි. තමන්නුත් මොනවා හරි ආහාරයට අස්සන්නක් නැත්නම් බීජයක් රෝපණය කරගන්න එක හොඳයි වතුර ටිකක් දාලා හරි. නමුත් අපිට තිබෙන වාර්ෂික වර්ෂාපතනය අනුව මෙතන මාස 2කමාරක් පයයි ඊට පස්සේ ආයෙ වහිනවා. ඒ වෙලාවේ සූදානම් වෙන්න ඇරුණාම ඔය කියන තරමට බිල්ලා ගෝනි බිල්ලෙක් කරන්න අවශ්‍ය නැහැ. එහෙම බැරි වෙලා වෙන්න පුළුවන්. නමුත් ඒත් මුණ දෙනවා ඇරුණාම බය වෙලා හරියන්නේ නැහැ නේ. දැනුවත් කිරීම තුළ මුණ දෙන්න උගන්වන්න ඇරුණාම බය කරලා හරියන්නේ නැහැ. සමහර අය ඉතින් මේ ඔය ඉස්සරත් ඔහොම මම දැක්කා. ඔය රාජ්‍ය පාලනයට ඉස්සරත් පාලකයෝ ඉන්න හැටි පිළිබඳ සුන්දර අනාවැකි කියනවා. එහෙම නැත්නම් මේ වගේ අනාවැකි කියනවා. මිනිස්සු බය වෙනවා. දැන් මොනවා බය වෙන්න නෙමෙයි ඕන. හරි එහෙම වෙන්න පුළුවෙනි. මොකද ඒකට මුහුණ දෙන්න සූදානම් වෙනවා ඇරුණාම අපේ ජීවිත කාලය තුළ අපි දකින්නේ නැහැ හැම දුර්භික්ෂයක් තිබුණායි කියලා. කලාතුරකින් එහෙම තියනවා කියලා තියෙනවා. නමුත් මෙතන මුල් අවුරුද්දේ වැසි ගොඩාක් තිබුණා. දැන් මෙතන අඩු වෙලා තියෙනවා මොකක් හරි හේතුවකින්. අපිට මේ දවස්වල තියෙන ඕන වැස්ස වෙන රටක ඇත්තේ ලංකාවේ නැහැ. ඉතින් එහෙම වෙයි කියලා දිගටම හිතන්නේ නැහැ. ඒ නිසා ඉතින් වෙනවා නම් තව මාස 3-4ක් යනකොට අපිට ඒකට හැඩ ගැහෙන්න කල් තියෙනවා. බය වෙන්න නෙමෙයි ඕන. තමන්ට හැකි පරිදි සූදානම් වෙන්න ඕන. සසුන කාලීන සංවාද මණ්ඩපවලට වැඩම කළ අපේ හාමුදුරුවෝ ඒ කාල සීමාවට ගැළපෙන සමාජය දැනුවත් කළ යුතු මාතෘකා ඔස්සේ සසුන පෝෂණය කළේ හරි සමබරයි අපේ හාමුදුරුවන්ගේ දහම. සමහර අවස්ථාවන් වල සමහර වැස්සුණු දහම් කාරණා නැත්තම් වහපු දහම් කාරණා සහ මතු නොකරපු දහම් කාරණා පිළිබඳව කාගෙත් හිත නොරිදෙන ආකාරයට ඉඟි පළ කරමින් ඒ අවශ්‍ය පැත්ත අපිට පෙන්වා දෙන්නට කටයුතු කළා. සසුන කාලීන සංවාද මණ්ඩපයට වඩින්න කියලා මම ආරාධනය කළ මොහොතේ ස්වාමින් වහන්සේ කිව්වේ තාම මම ඒකට සුදුසු නැහැ සාලි මහත්තයා. ධර්මදේශනා ටිකක් කරමු අපි කරලා ඒ ධර්මදේශනාවට තියෙන ප්‍රතිචාර අනුව අපි ඉදිරියේදී බලමු සසුනට වඩින්න කියන ඉල්ලීම කලේ මම ආරාධනා කළ විගසම සසුන බාරගත්තේ නැහැ. අපි ආන්දර ඊට පස්සේ අවුරුද්දකට විතර පස්සේ තමයි දැන් අපිට පුළුවන් කියන තැන ඉඳලා කරේ. මම දකින දේ තමයි කිසි දෙයක් එහෙම බදාගෙන එහෙම නැත්නම් ශනිකව ගන්න නෙමේ. හරි පියවරෙන් පියවරට ක්‍රමානුකූලව ජීවිතය පවත්වාගෙන ගිය මහා යතිවරයන් වහන්සේ නමක් පූජ්‍යපාද බිලිකල මෙමුරිය ධම්මෝස් අපේ හාමුදුරුවෝ. අද මේ ශ්‍රේෂ්ඨ චරිතය පිළිබඳව මේ පැය දෙකේදී කතා කරලා ඉවර කරන්න බෑ අපට. කොහොමවත් සංක්ෂිප්තව කතා කළ යුතු තැන් හොයාගෙන කතා කරනවා. වැඩ සිටින්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන පූජ්‍යපාද රත්නපුර ධම්මවිමුක්ති අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔබටත් කතා කරන්න පුළුවන් 066 22 600 066 22 600 අපේ දුරකථන අංක. අපේ හඳුරන්නේ ඔබ වහන්සේ ගුරු පූජාවන් නැත්තම් ගුරුවරයාට දැක්විය යුතු යුතුයකම ඉටු කලාය කියලා සෑහීමකට පත්වුණු අවස්ථාවක් මට විරාමයේදී සිහිපත් කළා. ඒක හරි විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ අපවත් වෙන්න පෙර අවුරුද්දේ උපන්දිනය දවසේ
දැන් මේ අවුරුද්දේ උපන්දිනය වෙනකන් හිටියනම් අදී ගුරු උපහාරය කරන්න බෑ අපේ හඳුරන්නේ. මොකද්ද වහන්සේ අපේ හඳුරන්ගේ උපන්දිනය වෙනුවෙන් ගිය අවුරුද්දේ සිදු කළේ අපේ හඳුරන්නේ? ඔව් ගිය අවුරුද්දේ සාලිය මහත්තයා දැන් නොවැම්බර් 29 අපේ නායක ස්වාමීන් වහන්සේගේ ජන්මදිනයේදී තිබුණේ. එතකොට මට අවශ්‍ය වුණා මට පැවිද්ද දුන්න. ඒ වගේම මේ සංසාර ගමනෙන් ගැලවෙන්න අවශ්‍ය කරන ගුරුහරුකම් දුන්න. ගිහි ජීවිතෙන් ගැලලා පැවිද්දට එන්න පුළුවන් මට්ටමේ හිත හදන මහා ධර්ම දේශනාවක් කළ උන්වහන්සේට මගේ ගරුත්වය දක්වන්න, උන්වහන්සේ වෙනුවෙන් කරන්න තියෙන කෘතවේදීත්වය දක්වන්න අවශ්‍ය වුණා. මොකද මම විශ්වාස කරනවා උන්වහන්සේට අපත්‍යයෙන් පසු යමක් අවශ්‍ය වෙන්නේ නැහැ, යම් පුණ්‍ය අනුමෝදනාවක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මොකද අපි කියනවා වගේ පින් ලැබිය හැකි පිරිසුත් ඉන්නවා, පින් අනවශ්‍ය කට්ටියක් ඉන්නවා. ඉතින් ඊට පස්සේ මම සූදානම් වුණා. මට උදව් උපකාර කර පිරිසක් හිටියා, මගේ හිතවත් පිරිසක්. මට අවශ්‍ය වුණේ උන්වහන්සේ හැම වෙලෙම සමාජ සේවයක් කළ නැතුව දානයක් දීලා එහෙම දෙයකට උන්වහන්සේ සතුටු වුණේ නැති බැරි කට්ටියට උදව් උපකාර කරලා, ඉගෙන ගන්න පුළුවන් ළමයින්ට ආකාරයෙන් උදව් උපකාර කරලා, මේ වගේ සමාජයේ නැති බැරි පිරිසක් ඉන්න ඒ කට්ටියට යමක් කරලා තමයි උන්වහන්සේ සතුටු වුණේ. ඉතින් මට අවශ්‍ය වුණේ හින්දා උන්වහන්සේගේ උපන්දිනේට අයගම රාහුල විද්‍යාලයට අංග සම්පූර්ණ පුස්තකාලයක් හදලා දීලා, ඒ වගේම මම ඒ වැඩේ තමයි පටන් ගත්තේ. මගේ ඒ හිතවත් පිරිසෙක් අහු කරගෙන ඊට පස්සේ තව පිරිසක් වනේ මටත් මේකට දායක වෙන්න ඕන. ඊට පස්සේ මම කිව්වා දැන් මේකට දායක වෙන්න බෑ, එහෙනම් මීට සමගාමීව තව එකක් කරමු. ඊට පස්සේ දුප්පත් කට්ටියට අඩු ආදායම් ලාභී පිරිසකට වීලි ආහාර ලබා දෙන්න තවත් එකෙක් අහු වුණා. මම හිතන්නේ මේ ඔක්කොම උන්වහන්සේගේ තිබිච්ච පුණ්‍ය බලමහිම වෙන්න ඕන. මොකද ඊට පස්සේ ඒක ඉවර වෙනකොට තවත් මගේ හිතවත් පිරිසක් කතා කරලා කියනවා නේ අපිටත් මේකට දායක වෙන්න ඕන. ඊට පස්සේ මම බැලුවා තව දෙන්න කරන්න පින්කමක් නැහැ. මේ ප්‍රදේශයේ එක දවසේ කරන්න පුළුවන් එකක් වෙන්න බෑ. ඊට පස්සේ මම අයගම MOH එකේ සෞඛ්‍ය වෛද්‍යවරුන්ට කතා කළා. මම කිව්වා මෙහෙම එකක් තියෙනවා. එහෙනම් කවුරු හරි අඩු ආදායම් ලාභී ඉන්නවා නම් දරුවෝ ලැබෙන්න අම්මලා අපිට පුළුවන් මේ කට්ටියට ඕන කරන ප්‍රසූතියට අවශ්‍ය කරන සියලු උපකරණ ලබා දෙන්න. ඊට පස්සේ අපිට එහෙම 15 දිනක නම් ලිස්ට් එකක් ආවා. එතකොට ඒකත් මේකට සමගාමීවම අපි ලෑස්ති කරගත්තා. එතකොට ඇත්තටම මම ලෑස්ති කළේ අර පාසලට අවශ්‍ය කරන පුස්තකාල පොත් ලබා දීම ටික විතරයි. හැබැයි මේ උන්වහන්සේගේ තියෙන පුණ්‍ය බලමයි මම හිතන්නේ. මේ තව දේවල් මේකට එකතු වුණා. ඒක ඉවරනකොට තව කට්ටියක් කතා කරලා කියනවා අපිට ස්වාමීන් වහන්සේ මේ ළමයි 100කට අභ්‍යාස පොත් ලබා දෙන්නත් පුළුවන්. සියලු පාසල් උපකරණ. ඉතින් ඒකත් මේකට එකතු වුණා. එහෙනම් ඒක විශාල පින්කමක් වුණා. ඊට පස්සේ තව දෙන්නෙක් කතා කරලා කියනවා අපිට ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා දෙකක් ප්‍රචාරය කරන්න ඕන. ඒ දවසේ මේකට දාගත්තා. එතකොට මේ එක දවසේ උන්වහන්සේගේ උපන්දිනය වෙනුවෙන් මේ වගේ පින්කම් රාශියක් ඉදුණා. එහෙනම් මම ඇවිල්ලා මෙහෙම දෙයක් කරනවා කියලා උන්වහන්සේට ආරාධනා කළාම උන්වහන්සේ අර කියනවා වගේ හරුපිකසාගතෝ මගේ ගෝලියෙක් මෙහෙම දෙයක් කරනවානේ කියලා මහා සතුටක්වත් මං වෙනින් ගෝලිය කිසිම දෙයක් කරන්නේ නැහැ නේ කියලා දුකක්වත් එහෙම දෙයක් පෙනුන්නේ අපි කලින් අවුරුද්ද එහෙම කරලා තිබුණෙත් නෑ. ඒ වෙලාවෙත් ඒ විදිහමයි. මෙහෙම දෙයක් කරනවා කියලා කිව්වහම ඒ වෙලාවෙත් ඒ විදිහමයි. හැම දෙයක්ම උපේක්ෂාවෙන් අපි උපේක්ෂාවෙන් දරාගත්ත. අපි හඳුරන්නේ මං අර කිව්වේ තාත්තා කෙනෙක් වගේ කෘපවහන්සේත් ඒ කාරණාව කිව්වා. දේශනා කළා. දැන් දඹුල්ලට එනකොට පන්සලේ මොනවද හැදිලා තියෙන රඹුටන් කාලේ රඹුටන් පෙට්ටියක්. අඹ කාලේට අඹ පෙට්ටියක්. එහෙම නැත්නම් පන්සලට මොන හරි ලැබිච්ච වැඩිපුර දෙයක් තියෙනවා නම් පෙට්ටියක බෑග් එකක දාගෙන තමයි අපි හඳුරු වඩින්නේ. තාත්තෙක් එනවා වගේ අපිට දැනෙන්නේ. අපේ හඳුරන මං කීපවතාවක් පුස්සල් මේ පුණ්‍යෝදරාම විහාරස්ථානයට පැමිණියා.
බොහොම ලස්සනයි සුන්දරයි මල් වගා කරලා පළතුරු වගා කරලා මේ සැලසුමත් අපේ හාමුදුරන්ගේද මේ පරිසරය පිළිබඳවත් අපේ හාමුදුරුවෝගේ තිබුණාද වඩාත් උනන්දුව? ඔව් සාලිය මහත්තයා මම හිතන්නේ සාමාන්‍යයෙන් පරිසරවේදියෙක් ඉන්දියාද කියලා පුස්සැල්ල ප්‍රදේශයේ අපේ ධම්මස් ස්වාමීන් වහන්සේ තරම් මම දන්නේ උන්වහන්සේ සැබෑම පරිසරවේදියෙක්. උන්වහන්සේ දැනන් හිටියා මෙන්න මේ කාලේට වැස්ස එනවා. මේ කාලෙට මේවට පෝර දාන්න ඕන. මේවට මේ ගහේ මල්ලෙන් මේ જાතිය පෝර දාන්න ඕන. එතකොට මේකට මේ කාලෙට කප්පාදු කරන්න ඕන. මේ වගේ මහා දැනුම් සම්භාරයක් තිබුණා මේ ගස් කොළන් ගැන, පරිසරය ගැන. මේවා කොහොමද රෝපණය කරන්න ඕන? පළක් දේවල් උන්වහන්සේ කරන බලන් ඉඳලා මාත් ඉගෙනගත්ත දේවල් තියෙනවා. කියන්නේ හරි අපි කියන ක්‍රියේටිව් එහෙම නැත්නම් ක්‍රියාශීලී ඒ වගේම හරි නිර්මාණාත්මක මනසක් තිබුණා. කොයි වෙලාවෙවත් කතා කරන්න විමුක්තිය එන්න මේ මට මේ වැඩේට උදව් කරන්න කවදාවත් එහෙම නෑ. උන්වහන්සේ මේ මල් වලට වතුර දාන්න උන්වහන්සේ මල් වලට වතුර දානවා. එතකොට ඒක දැක්කහම මම තේරුම් ගන්නව නෑ ගුරුවරයා විශ්වාස හොඳ නෑ මම මල් මාල් දෙනා මම වතුර දානවා. එහෙම නැත්නම් අපි මූර්තිය ස්වාමීන් වහන්සේ නැත්නම් අපි කවුරු ඒ ගෝල ස්වාමීන් වහන්සේම කියලා ඒ වැඩේක බාර ගන්නවා. කවදාවත් කියන්නේ මේ වැඩේ කරන්න කියලා. උන්වහන්සේ නිරත වෙනවා. එතකොට අපි තේරුම් ගන්න ඕන එහෙනම් තාත්තා විශ්වන්න හොඳ නෑ කියන කාරණාව. ඉතින් ඒ විදිහට තමයි කටයුතු කළේ සාලිමත් ගිහින් තියෙන දැන්නෝ. මනා සැකස්මක් තියෙන පන්සලේ පරිසර සංවිධානයේ. ඒ සැකස්ම උන්වහන්සේගේ මිසක් වෙන උද්‍යාන අලංකරණ ශිල්පියෙක්ගේ නෙවෙයි. අපි ආදාහනට ඇද්දිත් දැක්ක ගස්වල පළතුරු පිරීලා තියෙනවා මල් හැමතැනම වගා කරලා මල් ලස්සන මල් පිපිලා තියෙනවා. පුදුමාකාර පිරිසිදුකමක් පිළිවෙලක් පන්සල තුළ තියෙන. ආයිබෝන් ඔබට. ආයිබෝන් ස්වාමීන් වහන්සේ සාලේ මහත්මයාගේ අවසරයි. මම සිරාන්තර කොටේ ගොවියෙක්. ඔව් මහත්මයා. මේ ස්වාමීන් වහන්සේගේ අපවත් වීම ගැන අහපු සෙනඟව අපේ පවුලේ සියලු දෙනා බොහොම කම්පණයටපත් වුණා අපේ මහත්තයා. මේ පණිවිඩය ඉස්ලාම ශ්‍රාන්ති ගුවන්විදුලියේ නැවලා තිබුණ මගේ බිරිඳට ඒ වෙලේ කතා කරලා මේ පණිවිඩයක් තියෙනවා. අනේ අහලා බලන්න කියලා. ඉතින් අපි අතර නැවතත් මේ බුදුමගේ කියා දෙන්න මේ වෙන ස්වාමීන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේ නැවතත් මේ මනුලෝ ඉපදේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සාලිය මහත්තයා. මොකක්ද මට කතා කරන්න. හොඳයි තෙරුවන් සරණයි. අපේ හඳුරන්නේ වෙලාවකට හිතනවා ස්වාමීන් වහන්සේ මහන්සුණා වැඩි වද්දෝ කියලා. හැබැයි ස්වාමීන් වහන්සේ තුල දහම් පිපාසාවක් තිබුණා මේ ධර්මයේ දේශනා කරන්න ඕනම කියන කාරණාව. වෙලාවකට මම ස්වාමීන් වහන්සේගෙන් විමසනවා අපේ හඳුරන්නේ කොහොමද ධර්ම දේශනා දැන් රන්ගිරි ගුවන් විදුලිය රූපවාහිනියට වැඩියම ධර්ම දේශනා 3-4ක් පටිගත කළා තමයි යන්නේ. එකකට එකක් වෙනස්. එකම ධර්ම කාරණා අර ධර්ම දේශනාවට ඇතුළත් වෙන්නේ නැහැ. ඒක අවස්ථාවක දේශනා කළත් මම විමසනවා මේ ස්වාමීන් වහන්සේ කොහොමද මෙච්චර ධර්ම කාරණා සොයාගන්නේ කියන එක. ස්වාමීන් වහන්සේ මේ ස්වභාවය නැත්තම් මේ ගති පැවතුම නැත්තම් ස්වාමීන් වහන්සේ ධර්මය අධ්‍යයනය කරන ඒ තත්ත්වය ඔබ වහන්සේ කොහොමද අපි හඳුනන්නේ අධ්‍යයනය කළේ? ඔසාලිය මහත්තයා අපේ ගුරු ස්වාමීන් වහන්සේ පෙරක් දවසට මොහොතේ 3ට විතර නැගිටලා 15ට ඇවිල්ලා බැලුවත් කාමරේ විදුලි පහන් දැල් වෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ මේ ත්‍රිපිටක ග්‍රන්ථ අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ ඇත්තටම කාමරේ දොර වහලා තිබුණාට උන්වහන්සේ කාමරේටලා මේ හැම වෙලෙම ත්‍රිපිටකය පරිශීලනය කරමින් හිටියා. උන්වහන්සේ ත්‍රිපිටක ග්‍රන්ථ විතරක් නෙවෙයි. ඉතින් ඔබට ගිහිල්ලා දාර්ශනික අතින් ලියවිච්ච පොතපත කුරාණේ පවා පරිහරණය කළා. එතකොට බයිබලේවා පරිහරණය කළා. මේ හැම දේ තුළම මධ්‍යස්ථ භාවයෙන් හැමදැනම ගන්න පුළුවන් අරගෙන බහුශ්‍රත භාවය කියන එක උන්වහන්සේලා උපරිම වශයෙන් තිබුණා. උන්වහන්සේ පෙරක් දවසට උදේ දානේ වල දාන්න හැමදාම උන්වහන්සේ 6:00ට කුටියෙන් එළියට වඩිනවා. ඊට කලින් එළියට වඩින්නේ දඹුල්ලට වඩිනවනම්. එතකොට අපි දන්නවා. ඒ වෙලාවට 6:00ට එළියට වැඩි නැත්නම් 7:00 කෙටලා පොඩ්ඩක් දොරට තට්ටු කරලා දානේ වල දාන්න ආරාධනා කරනවා. එතකොට උන්වහන්සේ කියනවා මම 6:00 තනකම් මේ ත්‍රිපිටක පොත් බල හිටියා. ඊට පස්සේ මේ පොඩ්ඩක් මහන්සියක දැන් පොඩ්ඩක් ඇලවුණා. සැතපුණා කියලා.
එතකොට උන්වහන්සේ නිදාගත්ත වෙලාවක් ඇත්තම සැතපිච්ච වෙලාවක් මම දන්නේ නැහැ. කියන්නේ ඒ වෙලාවක් අපිට කාටවත් කියන්න බෑ මේ වෙලාවේ සැතපුණයි කියලා. ඒ වගේම සමහර ලාවට අපි උදේ යම් අසනීප තත්ත්වයක නැගිටින පරක් වුණත් මම දැකලා නැහැ මම වාසය කරපු කාලෙත් උන්වහන්සේ උදෑසන අවදි වෙන්න පරක් වෙච්ච දවසක්. සමහර ලාවට අපි සෙම තත්ත්වයක් ඒ වගේ අසනීප තත්ත්වයක් අපි අවදි වෙන පරක් වෙනවා. හැබැයි උන්වහන්සේ අවදි වෙනවා. කවදාවත් අවදි වෙලා අපිට අතුපතු ගන්න කියන්නේ උන්වහන්සේ අතුපතු ගන්නවා. ඒ වගේ තමයි දැන් අපි කතා කරන්නේ උන්වහන්සේ ක්‍රියාශීලීත්වය වගේ ධර්මග්‍රන්ථ පරිහරණය පිළිබඳව පරිශීලනය පිළිබඳව මේ ආකාරයෙන් ධර්මග්‍රන්ථයන් පුදුම විදිහට පරිශීලනය කළා. මම දන්නවා දැන් මේ ධර්මදේශනාවක් කරලා ගියා නම් මේ ධර්මදේශනාවට සවන් දෙන උන්වහන්සේ. තමන්ගේම ධර්මදේශනාවට තමන්ම සවන් දෙනවා. මේ සවන් දෙන්නේ වෙන දෙයකට නෙවෙයි. මේ ධර්මදේශනාව කරන තැන්දී මොනවාදුන අඩුපාඩු. නැත්තම් මේ ධර්මදේශනාවේ තව සරල කරන්න පුළුවන් තැන් තියනවාද? අනික් කට්ටියට පැහැදිලි කරලා දෙන්න. එතකොට බලන්න ත්‍රිපිටක ග්‍රන්ථ පරිහරණය කරලා ධර්මකාරණා ඉගෙන ගන්නවා. ඉගෙනගත්ත ධර්මකාරණා Taman නැවත නැවත මානසිකාරය කරමින් සරල කරනවා. සරල කරලා මේ ධර්මකාරණා දේශනා කරනවා. දේශනා කළා වූ ධර්මකාරණා නැවත නැවත සමන් දෙමින් බලනවා. තව කොහොමද මේක සරල කරන්න පුළුවන්? තව මොන උදාහරණයක් අරගෙනද මේක තවත් සරලව ජනතාවට බෙදා දෙන්න පුළුවන්? එතකොට මේ තරම් මම දන්නේ මේ ත්‍රිපිටක ධර්මයේ නිවැරදිව ජනතාවට බෙදා දෙන්න ඒක මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. හුදෙක්ම මේ අර අපි කියනවා බහුජන හිතාය බහුජන සුඛාය කියන බුද්ධ වචනය අර්ථවත් කරපු ස්වාමීන් වහන්සේ තමයි අපේ බෙලිගල මුද ධම්ම ස්වාමීන් වහන්සේ. එතකොට ඒ අර්ථයෙන්මයි අනිත් කට්ටියට යහපතක් කරන්න කියන තැන ඉඳන් මේ තරම් වෙහෙස මහන්සි වෙච්ච හිමිනමක් මම හිතන්නේ මෑත කාලීන අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා මම දන්න විදිහට. නාලිකා ගණනාවක ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා පැවැත්වුව අපි හඳුරන්නේ මේ දහම් මෙහෙවර ඔබ වහන්සේ මම හිතන තවත් අපිට පැහැදිලි කළොත් සහ විස්තර කළොත් මම හිතනවා වටිනවයි කියලා අපි හඳුරන්නේ. පෙරකලාර සාලි මහත්මයා දැන් සාමාන්‍යගත අපි තරුණ වයසේ යම් මට්ටමක තරුණ වයසේ. එතකොට මම කල්පනා කළ බලුවොත් දිනකට ධර්ම දේශනා 10ක් පටිගත කරන්න පුළුවන්ද? පටිගත කරන්න දේශනා කරන්නවත් පුළුවන්ද කියලා කල්පනා කරලා බලුවොත් ඇත්තටම මට අවංකවම දෙන්න උත්තරේ ඒක බෑ. ඒකට අපි පරිපූර්ණ නෑ. හැබැයි ප්‍රඥානාලිකාවෙන් විහාරස්ථානයට එනවා අපේ නායක ස්වාමීන් වහන්සේලාව ධර්ම දේශනා පටිගත කරව ගන්න. එතකොට දිනකට ධර්ම දේශනා 10 පටිගත කරන දවස් තියෙනවා. 10ක්. ඔව්. එතකොට මේක ස්වල්පයක් නෙමෙයි. ධර්ම දේශනා 10ක් කියන්නේ විශාල ප්‍රමාණයක්. එතකොට එකිනෙකට වෙනස් සූත්‍ර පාඨ මේවට අරමුණු මේ මාතෘකා පාඨ කරගන්නේ. එහෙම මාතෘකා පාඨ කරගෙන මේ ධර්ම දේශනා දවසට 10ක් කරනවා. හැබැයි කිසි වෙහෙසක් නැහැ. මම අහනවා නායක හඳුරන්නේ. මහන්සි නැද්ද? තියෙන එකම මහන්සිය තමයි මේ ගොඩක් කල වාඩිලා හිටියාම පොඩ්ඩක් මේ බඩ පිපෙන ගතියක් වගේ තියෙන විමුක්ති වෙන නම් මොකුත් නැහැ. කියන්නේ දේශනා කිරීමේ මහන්සියක් නෙමෙයි තියෙන්නේ. උන්වහන්සේට එහෙම ආවතනේ කායික වෙහසක්. ඒක අර හැබැයි අර ධර්මයේ බෙදා දීම තුළ එන ආත්ම තෘප්තිය හින්දා එහෙම නැත්නම් ඒ මානසික සුවපත් භාවයේ හින්දා උන්වහන්සේට මම හිතනවා ඒක දැනුන්නේ නැහැ කියලා කොයි වෙලාවෙවත්. සාලිය මහත්තයා කලින් සඳහන් කළා වගේ ධර්මයේ බෙදා දීම පිළිබඳ මහ පිපාසාවක් තිබුණා. මහා උනන්දුවක් තිබුණා. හැම වෙලෙම පෙළක් වෙලාවට යම් ධර්ම දේශනාවක් උන්වහන්සේ ශ්‍රවණය කළාම නැවත ශ්‍රවණය කළාම තමන්ගේම ධර්ම දේශනාව නැවත ශ්‍රවණය කළාම උන්වහන්සේ හිතුණා නම් මේක මේ හුදි ජනතාවට ගොඩක් අපෝපකාර වෙයි ධර්මය අවබෝධයට කියලා උන්වහන්සේ තමන් අතින් මුදල් ලිය පැහැදන් කළා මේක නැවත ප්‍රචාරය කරනවා. එහෙම ස්වභාවයක් ස්වාමීන් වහන්සේගේ තිබුණා. දැන් මෙහෙ වුණත් ස්වාමීන් වහන්සේ මම ඒකට මුදල් දෙන්නම් ඒක ප්‍රචාරය කරන්න. සල්ලි මහත්මයා මට මගේ පොත්වලට කොහෙන් සල්ලි වැටෙනවද දන්නේ. සල්ලි වැටෙනවා මම මේවා හැම දෙයක්ම කරන්නේ ධර්ම ප්‍රචාරය උත්සව මටව තියාගෙන වැඩක් නැහැ කියන එක නිරන්තර කියනවා අපි හඳුරන්නේ. හැම වෙලාවෙම උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච දෙයක් තිබුණා. දැන් අපිටත් කිව්ව එකම දේ තමයි යමෙක් ධර්මයේ දේශනා කරන්න කලින් බහුශ්‍රුත වෙන්න ඕන ධර්මදර වෙන්න ඕන. නැත්නම් මේ ත්‍රිපිටකය කියන එකේ
උඩින් බැලුවහම යම් අදහසක් ඔබට එයි. හැබැයි ගැඹුරු අර්ථය ඉවර කරන්න ඒක විවරණය කරගන්න බෑ. ඔබට මේ පිළිබඳ හොඳ බෞද්ධතාවයක් නැත්තම්. විතරම අපිට කිව්වේ දේ තමයි පුළුවන් තරම් ඔබ ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න. එතකොට පාලි භාෂාව ඉගෙන ගන්න. උන්වහන්සේ ඇත්තටම කැමති වුණේ අපිව මේ ධර්ම කාරණා ඉගෙන ගන්නවත් පාලි භාෂාව ඉගෙන ගන්නවත් පිරිවෙන් අධ්‍යාපනයට යොමු කරන්න. උන්වහන්සේ හැම වෙලෙම කිව්ව දේ තමයි සම්බුද්ධ ශාසනයේ ඉතිහාසයේ ඉඳලම ගුරුවරයා තමයි ගෝලයාව හැදුවේ. නැතුව ගෝලයෙක් හික්මවන්න වෙන කවුරුත් අවශ්‍ය නැහැ. ඒ උන්වහන්සේට හැකියාව තිබුණා. අර කියන වගේ බුදුරණවහන්සේ කියන ගුරුවරයෙක් විසින් ගෝලයෙක් නිර්මාණය කරනෝනේ ගුරුවරයා හතුව තියෙන සුසුකම් මොනවාද කියලා. ඒ සුසුකම් සියල්ල උන්වහන්සේට තිබුණා. උන්වහන්සේ විනය පිළිබඳ මනා දැනුමක් තිබුණා. සූත්‍ර පිටක පිළිබඳ මනා දැනුමක් තිබුණා. අභිධර්ම පිටක පිළිබඳ පුදුමාකාර දැනුමක් තිබුණා. මේ ත්‍රිපිටකය පිළිබඳව මනා දැනුමක් තියෙනවා. ඉතින් ඔබට ගියාම උන්වහන්සේ පෙර අධ්‍යයනය කරලා තිබුණා. මේ කියන සියල්ල උන්වහන්සේ කිව්වනම් මේ අටුවාව කියන එක මේකට අවශ්‍යද නැද්ද කියලා උන්වහන්සේ කිව්වනම් ඒ කිව්වේ අධ්‍යයනයකින් පස්සේ. අධ්‍යයනය නොකර යමක් කිව්වේ නැහැ. මේ ග්‍රන්ථ සියල්ල පරිහරණය කළා. අධ්‍යයනය කළා. ඒ අධ්‍යයනය කිරීමේ ප්‍රතිඵල තමයි ශාලිය මහත්තයා අපි දැක්ක මේ මහා ධර්මදර චරිතය. ඒක නිකං ගොඩ නැගිච්ච එකක් නෙවෙයි. අර අපි කියනවා වගේ මේ ශාසනය ඇතුලේ 81 අවුරුද්දේ රෝපණය වුණ ඇටයක්. ඒ ඇටේ තමයි අවසානයේ මහා ගහක් වෙලා පළ දරලා වටේටම අස්වැන්න දුන්නේ. එතකොට ඒ ඇටයක් විදිහට 81 වර්ෂයේ රෝපණය වෙච්ච ඒ ධම්මවංශ ස්වාමීන් වහන්සේ කියන ඒක මහා වෘක්ෂයක් වෙන්න උදව් උපකාර කරපු පිරිසක් උන්වහන්සේට හිටියා. විශේෂයෙන්ම මේ ත්‍රිපිටක ග්‍රන්ථ ටික තමයි ඉහරින් විවිධ දාර්ශනික ලියු පොත්පත් උන්වහන්සේත් එක්ක කතා කළොත් ඒ කාලේ උන්වහන්සේ කියවල නැති පොතක් නැහැ. ඒක හරි අමුතු දෙයක්. කොයි පොතක් ගැන ඇහුවත් කියනවා ඕක මෙහෙමයි තියෙන්නේ. එතකොට පිටරටේ තිය දාර්ශනික ලියු පොත්පත් පවා කියවලා තිබුණා. මේ තුලින් තමයි උන්වහන්සේගේ අර ඒ පෝෂණය ආවේ. මහා උක්ෂයක් වගේ වැඩුණේ ඒකෙන්. අපිට මේ ධර්ම කාරණා සරලව බෙදලා දෙන්න පුළුවන් උනේ ඒ විදිහට. එතකොට කල්පනා කරලා බලන්න මේ ජීවිතේ මේ කාලය තුල කොච්චර වෙහෙසක් වෙන්නේ නැද්ද කියලා මේ ධර්මය අපිට බෙදා දෙන්න. හිතන්නවත් බෑ ස්වාමීන් වහන්සේ වෙහෙසන. මම නිතර අහනවා අපි හඳුනන්නේ ඇත්තම වෙහෙස නැද්ද වහන්සේට කියලා. අපි හඳුනන්නේ අපි රාමට යන්න ඕන. ස්වාමීන් වහන්සේගේ ධර්මයට පැහැදුණු බොහෝ අය ස්වාමීන් වහන්සේට පෙරලා කෘතෝපකාර කළා. මම හිතන්නේ විහාරස්ථානයේ නිර්මාණය කිරීම ඇතුළු බොහෝ කටයුතු වෙනුවෙන් බොහෝ දායක ස්වාමීන් වහන්සේ සමග හිටියා නේද අපි හඳුනන්නේ? ඔව්. කියන්නේ මේ පුසල් විහාරස්ථාන ඉස්සර තිබිලා තියෙන්නේ ශාලී මහත්තයා බොහොම පොඩි ස්ථානයක්. ඊට පස්සේ අපි ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා පටන් ගත්තට පස්සේ උන්වහන්සේගේ ධර්ම ශ්‍රවණය කළා මේ ඒ ධර්ම දේශනා කළා වූ ධම්මදම් ප්‍රතිපදාවේ නිරත වෙලා තේරුණාට පස්සේ මේ දේශනා කරන ධර්මයේ නිවැරදි කියලා මේ පිරිස අතරින් කීප දෙනෙක් ඉදිරිපත් වෙන පන්සල හදලා දෙන්න. මම දැන් නුවර පැත්තේ මහත්මයෙක් මට නම් මතක නැහැ හරියටම කවුද කියලා. එයා ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ඔය අතර නුගීගොඩ පැත්තේ තවත් මහත්මයෙක් මම හිතනවා අපි නම කියන්න අවශ්‍ය නැහැ කියලා. තවත් මහත්මයෙක් ඉදිරිපත් වෙනවා. මේ මහත්මයා සම්පූර්ණයෙන්ම ඇවිල්ලා ස්වාමීන් වහන්සේගෙන් අහලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ විහාරස්ථානේ මම කැමති ගොඩනං වල දෙන්න. එතකොට සාමාන්‍යයෙන් ශාලී මහත්තයා වෙනත් විහාරස්ථාන වලට ගිහින් තියෙනවා කවුරු හරි දායක මහත්තයෙක් ඇවිල්ලා කියන මම කැමති විහාරස්ථානේ ගොඩනංවන්න. එතකොට ශාලී මහත්තයා හිතන්නේ ඒ පන්සලේ ස්වාමීන් වහන්සේ කුමක් ගොඩනංගන්න කියලාද? අනිවාර්යයෙන්ම කියන්නේ ආවාසය සැප පහසුකම් ඇතුළු ගොඩනංගන්න කියලා. හැබැයි අපේ ස්වාමීන් වහන්සේ එහෙම නෙමෙයි කියලා තියෙන්නේ. මට ධර්මශාලාව හදලා දෙන්න ලොකුවට. මම ඒක මතක් කරන්නම හිටියේ ස්වාමීන් වහන්සේ. එතකොට බලන්න මොකක්ද තිබිලා තියෙන අවශ්‍යතාවය තමන්ගේ සුඛ විහරණයද ධර්මයේ ප්‍රචාරයද? තිබිච්ච එකම අවශ්‍යතාවය උන්වහන්සේගේ මේ ධර්ම ප්‍රචාරය. ලෝකයට ධර්මයේ කොහොමද දෙන්න ඕන කියන එක. මුලින්ම කලේ ඒ ධර්මශාලාව නවීකරණය කළා නේද අපි හඳුනන්නේ. අංග සම්පූර්ණ ආකාරයට. අංග සම්පූර්ණ දෙමහල් ධර්මශාලාවක් විදිහට සකස් කළා.
එන ධර්ම ශ්‍රවණය කරන්න පිරිසට සියලු පහසුකම් සකස් කළා. වැසිකිලි කැසිකිලි පහසුකම්. ඒරෙන්න ධර්ම ශ්‍රවණය කරන්න පිරිසට පන්සලේ වෙනම කුස්සියක් හදලා තිබුණා මුළු තැංගයක්. මේකේ දානේ ලෑස්ති කරලා එන කට්ටියට දෙනවා. එතකොට මේ ධර්මය ශ්‍රවණය කරන්න පිරිසට හිතන්න දෙයක් තිබ්බේ නැහැ. දවල් කෑම වේල හොයාගන්න කොහොමද යන්නේ? කොහෙන් හරි ගියෙන්න ඕනද? එහෙම නැත්නම් වෙසිකිලි කැසිකිලිට හරි යන්න අවශ්‍ය මේ කිසි දෙයක් නැහැ. සියලු පහසුකම් සම්පූර්ණ කරලා දුන්න උන්වහන්සේ ඒගොල්ලන්ට කිව්ව එකම දේ ඔබ සැහැල්ලු මනසකින් ධර්ම ශ්‍රවණය කරන්න. මම හිතන්නේ උන්වහන්සේ තමයි ධර්මදේශනාවට එන කට්ටිය ධර්ම ශ්‍රවණයට එන කට්ටියට වාඩි වෙන්න පුටු නිර්දේශ කළේ උන්වහන්සේ. උන්වහන්සේ කිව්වා මම අහුවාම ඇයි කියලා බණ අහන්න ඕන මේක තේරුම් ගන්න ඕන. අපිට එකතන වාඩිලා ඉන්නකොට කායික අපහසුතාවය එනවනම් මේ කියන කාරණා ඔලුවට යනවද? ඒක උන්වහන්සේ බලන්න කොච්චර අර බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක කිව්වා කියලා මම අහලා තියෙනවා. ඒක ගොවියෙකුට ධර්මයේ දේශනා කරන්න ආහාර දුන්නා කියලා. ඒ කුසගින්න ඉන්නකොට ධර්මයේ ශ්‍රවණය කරන්න බෑ. ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඒ වගේ අපේ නායකයන් දැන හිටිය ගොඩක් ධර්මයට යොමු වෙලා තියෙන ධර්ම ශ්‍රවණය කරන්නේ වයෝවෘද්ධ පිරිස. එයාලට බිම වාඩිලා ධර්ම ශ්‍රවණය කරන්න බෑ. ඒකින් අපි විරාමයක් ගන්න ඕන අපි හඳුරන්නේ. අපි ස්වාමීන් වහන්සේගේ හඬ යලිත් අහලා මේ අවසන් සසුන සංවාද මණ්ඩපයට වැඩම වෙලාවේ ස්වාමීන් වහන්සේ පළ කළ අදහස් වලට සවන් දීලා ඊට පස්සේ යලි ගීත විරාමයකින් පස්සේ සසුන කාලීන සංවාද මණ්ඩපයේදී හමු වෙමු. මේ උත්තරීතර ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයන්න් වහන්සේ පූජ්‍යපාද බිලිකල මේමුරිය ධම්මවංශ හඳුනන වහන්සේ පිළිබඳවයි අද සසුන අපි වෙන් කළේ. අපේ හඳුරෝ වඩින් හිටපු දවසාද ඒ තොර රහසේ නික්ම ගිය අපේ හඳුරෝ සියල්ල අතහැරලා මරණ ධර්මතාවය අපිට පෙන්වන්න කරලා වැඩ සිටින්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ පැවිදි ශිෂ්‍ය රත්නයක් වන පූජ්‍යපාද රත්නපුර ධම්මවිමුක්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේ. උපදේශක සභාවල් වලට යන උගතුන් විතුන් පදනම් කොටගන්නේ ජීවිතය තුළ නිර්වාණය නෙමෙයි. ආර්ථික සමෘද්ධිය පැත්ත පමණක් විතරයි. එතකොට බාලකයන්ට අනිත් පැත්තට යොමු වෙන්න මේ උපදේශක සභාවලින් එහා පැත්තට යන්නත් බෑ. ඉතින් එහෙම වුණාම ඕන්ට අර අපිට ඔය තැන් වලට ගිහින් කෑ ගහන්න ඕන කමක් ඇත්තෙත් නැහැ. මොකද අපි මේ කවදත් මේ සංඝ පරපුර නිහඬ චරිතයක්. මිනිසුන්ට ධර්මයේ දෙන එකක්. පාලකයාවත් පාලකයටත් කියලා දෙන එක කරන්නේ. ඉතින් ඇස් ඇරෙන්න අරිනවරුනම යම් පැත්තකින් දැන් අපි මමහර විට මේ වන විටක් මේ වෙනස කරලා ඇත්තේ. අපි අන්දන්නේ නැති වුණාට රට අපේ ධර්ම දේශනා ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිස් විශාල පිරිසක් සංගමෙන් යුක්ත ජීවිත ගත කරනවා. මේ අභියෝගයන්ට මුහුණ දෙනවා. ඒකටමක් නැතුව, කෑකෝ ගහන්න නැතුව. ප්‍රසිද්ධියක් නැහැ නේ නිහඬයිනේ. ඉතින් ඒ තුලින් ඉස්සරහටවත් අවධානය යොමු වෙන්න ඕන. ඒ අරුණම ඉතින් අපිට අපි ශ්‍රේෂ්ඨයි කියලා හෝ අපිට අවධානය දෙන්න කියලා හෝ බුදුරජාණන් වහන්සේම ගියේ නැහැනේ කවට වැඩි නැහැ. තමන් වහන්සේ නිදහසේ දේශනා කළා. රාජ්‍ය පාලනය වෙනම එකක්. ඒකේ නීති හදන්න ගියෙත් නැහැ. ඒ වගේම මේකේ දඬුවම් පාලනය කරන්න ගියෙත් නැහැ. නමුත් උන්වහන්සේ සබ්බේ සත්තා බහන්තු සුඛිතත්තා කියන පදේ තුල තමයි හිටියේ. දශක කිහිපයක් පුරා මේ නිර්මල ශ්‍රී සද්ධර්මය බෙදා හදා දෙමින් ජනතාව ආධ්‍යාත්මයෙන් පෝෂණය කිරීම උදෙසා කැපව කටයුතු කළ මහා සංඝ ගුණයන්ගෙන් සෝභමාන වූ අපේ බිලිකල මේමුරිය ධම්මවංශ ස්වාමින් වහන්සේට උපහාර පිණිස අද සසුන කාලීන සංවාද මණ්ඩපය මොකද අද දවසේ තමයි අපේ හඳුරෝ වඩින්නේ මාසයේ අවසන් අඟහරුවාදා සසුනට ආයේ මේ සජීවී හඬ සසුනින් අපට අහන්න ලැබෙන්නේ නැහැ. වැඩ සිටින්නේ අපේ හඳුනන වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන පූජ්‍ය රත්නපුර ධම්මවිමුක්ති අපේ හාමුදුරුවෝ අපිට යමුතමක් තියෙන බා අයිබෝවන් මම ඇත්තටම 2013 ඉඳන් උන්වහන්සේගේ ධර්මය ආපු කෙනෙක් අහලා විතර නෙවෙයි විපුල ප්‍රතිඵලත් ලබා ගත්තා. උන්වහන්සේ අපේ පවුලත් එක්ක බොහොම ළඟින් ආශ්‍රය කරා. කොළඹට වැඩි දවසට අපේ ගෙදරට වැඩපු නැති දවසක් නැති තරම්. ඉතින් උන්වහන්සේගේ නිහතමානීත්වය කතා කරා ඔබතුමාලා මෙච්චර වෙලා ඒ කතා කරනකොට උන්වහන්සේගේ ධර්මයේ දේශනා කරලා මගෙන්
අහනවා ඒකේ තිබිච්ච මොනාහරි අඩුපාඩුවක් තිබුණාද කියලා. ඒ වගේ උන්වහන්සේ මං වගේ මේ දූවිල්ලක් වගේ කෙනෙක්ගෙන් එහෙම අහන්න තරම් කොච්චර නිහතමානීත්වයක් තිබුණාද කියලා මමත් හොඳටම වටහාගෙන තිබුණේ. ඒකම උන්වහන්සේ ගැන දැන් බොහොම කතාවල් කතා කරනකොට කිව්වා උන්වහන්සේට නිවන් සුව ලැබේවා කියලා. උන්වහන්සේ ඔය අපවත් වෙන්න දවස් කීපයකට පෙරත් මාත් එක්ක කතා කරා. එතකොට මට දැනුණා උන්වහන්සේට මං හැමදාම කියනවා ඔබ වහන්සේ මගෙන් ප්‍රශ්න අහන නිසා මට ධර්ම එකක්වත් මිස් කරන්න බෑ. මොකද ඔබ වහන්සේ අහනවා නිසා මම ඒ ගැන ඉතා හොඳින් සිහියෙන් සමන් දීලා ඉන්නේ. ඔබ වහන්සේ නිවනට යන ගමන් මාවත් ලණුවකින් දාගෙන ඇදගෙන යනවා නේද කියලාත් මං ඇහුවා. එතකොට උන්වහන්සේ කිව්වා මේ එහෙම තමයි කියලා. මට එදා කතා කරනකොට තේරුණා උන්වහන්සේ නිවන් ලබලා අවසానයි. මම ඒක බය නැතුව කියන්න කැමතියි. උන්වහන්සේ නිවන් ලබලා අවසానයි. අපිට උන්වහන්සේට නැවත අපාතර ඉපදෙන්න කියලාවත් උන්වහන්සේට නිවන් සුව ලැබේවා කියලාවත් මම හිතන්නේ අපිට ප්‍රාර්ථනා කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ කියලා. බොහොම ස්තුතියි. හොඳයි, තෙරුවන් සරණයි. අයිබෝන් ඔබට. අයිබෝන් සාලේ මහත්තයා. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඇතුළු හැමතෙම මමත් වසර ගණනාවකට ඉහත මගේ මහත්තයාගේ නංගි මාව එක්කන්ගේ උන්වහන්සේ ළඟ ධර්ම දේශනා අහන්න කෑගල්ලේ විහාරස්ථානයේද මේ එදා දැනුම සුවේ තාමත් තියෙනවා මේ කාලේ මහත්තයා. හැමදාම මේ ධර්ම දේශනාත් අහනවා. අනිත්‍යයි කියලා දුන්නාට ඉතින් අපිට දුක නැති වෙන්නේ අපි මේ කාලේ මහත්තයා. මට මෙන්න මෙහෙම කීපය අදහසක් දැනුණා. මට හිතුණා ඒක කිව්වොත් මගේ හිත සුවපත් වෙයි කියලා. හොඳයි කියන්නේ. බොමලුවේ මල් සුවඳක දෙවති දහම්මම සුවඳයි දැනුනේ මහමෙවුනාවේ සමාධි බුදුයිනි දෙතේ යම සිසිලයි වැඳුනේ ජය සිරි මහ බෝයිනි වැඩ සිටිනා උඩමළුවේ දෙව් බඹු සෙවනේ ලෝතුරු සුවඳ මග ඵල ලැබිලා සැනසෙනු මැන සමේ දුනියම නිවනේ. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමියට. අපිට බොහෝ දෙනෙක් කතා කළත් අවකාශ හැමෝටම ලබා දෙන්න ඉඩ නැහැ. බොහොම පිං බොහොම ස්තුතියි කතා කළාට. මේ වසර ගණනාවක් පුරා අපේ ස්වාමින් වහන්සේව දඹුල්ලට වැඩම කරවීමේදී අපේ නාරද අපේ රියදුරු මහත්මයා සහෝදරයා දක්වපු සහාය අපි විශේෂයෙන්ම අගය කරන්න ඕන. මම නාරදට ඉල්ලීමක් කළා මේ ගමන මෙතනින් නවත්තන්නට එපා. අපේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා ධර්මදේශනා සඳහා වැඩම කරවන්න සහ ඒ ගමන් මකට යොමු කරවන්න කියන එක. ඒ වගේම අපේ ස්වාමින් වහන්සේත් මම බොහොම ගෞරවයෙන් සදා ආරාධනය කරනවා. විශේෂයෙන්ම අපේ හඳුරන්නේ ස්වාමින් වහන්සේ වඩිනවා කියලා දැනගත්තාම අතරමඟ ඉන්න ශ්‍රාවකයෝ ස්වාමින් මේ දායක ස්වාමින් වහන්සේලාගේ දානේ කාර්යගස්සලා එවනවා මගදී ස්වාමින් වහන්සේගේ වාහනේට දානවා. ඒ වගේම මට මතකයි මේ අවට ස්වාමින් වහන්සේලා මේ අවුරුදු ගාන පුරාවට දානේ අරගෙන වඩිනවා අපේ ස්වාමින් වහන්සේලා අපේ හඳුනන වහන්සේ වෙනුවෙන්. ඒ පිළිබඳවත් බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. අපි හඳුනන්නේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා පිළිබඳවත් මම දැනගන්න කැමතියි. ඒ වගේම ඔබ වහන්සේලාට පූර්ණ නිදහස දුන්නා කියලා කිව්වා යහපත් ගමනකට යන්න. මේ ස්වාමින් වහන්සේලා අපේ හඳුරු ගිය ගමන මගේ යන්න යම් ශක්තිමත්ද අපේ හඳුරන්නේ? උසාලිය මහත්තයා ලොකු ස්වාමීන් අපේ නායක ස්වාමීන් වහන්සේ ඒ අවශ්‍ය ශක්තිය ඇත්තටම දීලා පන්නරය දීලා තියෙනවා. අපේ නායක ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයන් විදිහට ගත්තාම වැඩිමහල්ම ශිෂ්‍යයා තමයි අපේ ධම්මවිමල ස්වාමීන් වහන්සේ. මම වයෝධ ස්වාමීන් වහන්සේ නමක් දැන් අවුරුදු 80ක් විතර වෙනවා. ඔබ වහන්සේගේ වැඩ ඉන්නේ? කෑගල්ලේ විහාරස්ථානයේ වැඩ ඉන්නේ. මෙහි විහාරස්ථානේ. ඔව් ලොකු ස්වාමීන් වහන්සේගේ දැනට ඉන්න කට්ටියන් ජේෂ්ඨම ගෝලයා. වයෝවෘද්ධයි අවුරුදු 80ක් විතර. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේ බොහොම හොඳින් බලාගත්තා. ගෝලයා ගුරුවරයා ගෝලයාව බලාගත්තා. වයසින් වැඩි වාහනකමින් අඩුයි. ඉතින්
කිසිම අඩුපාඩුවක් නැතුව බොහොම හොඳින් බලාගත්තා. ඒ වගේම තමයි ඊට පස්සේ ඉන්න අපේ මහදිනී ධම්මමූර්ති ස්වාමීන් වහන්සේ දැනට අපේ කෑගල්ල පුස්සැල්ල විහාරස්ථානයේ විහාරාධිපති විදිහට ඉස්සරහට වැඩ කටයුතු බාර ගන්න උන්වහන්සේ. ඒ වගේම ඉන්න අපේ ධම්මරතන ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ ඉන්නේ මම. ඒ ධම්මරතන පොඩි හඳුර තමයි මම හිතන්නේ මේ අවසන් වතාවේ අපේ හඳුර මේට වඩිනකොට වැඩම කරේ ඉවසුදු. ඒ ධම්මපාරමී ස්වාමීන් වහන්සේ. මට පස්සේ ඉන්නවා අපේ ධම්මසීහ ස්වාමීන් වහන්සේ, මාතර ධම්මසීහ ස්වාමීන් වහන්සේ. ඒ වගේම අර සාලිමත් දැන් සඳහන් කළ පානදුරේ ධම්මපාරමී ස්වාමීන් වහන්සේ. එතකොට වර්තමානයේ ශිෂ්‍යයන් 5 නමක් වැඩ ඉන්නවා. අර වයෝධ ස්වාමීන් වහන්සේත් එක්ක 6 නමක්. ඒ නාටුවක් කරලා නැහැ මේ ශාසනයට නේ. ශාසනයට අර කියනවා ඉදිරියේ පවත්වාගෙන අවශ්‍ය කරන ශිෂ්‍ය පරපුර බිහි කරලා. නිකම් ශිෂ්‍ය පරපුරකුත් නෙමෙයි. මේ ශිෂ්‍ය ඔක්කොම කට්ටිය තරුණ වී පැවිදිච්ච කට්ටිය. ඒ කියන්නේ පොඩි කාලේ පැවිදි කරලා එහෙම අරන් ආවේ නැහැ කවුරුත්. ඔක්කොම තරුණ වී පැවිදිච්ච කට්ටිය. අපේ උගත් බුද්ධිමත් අය. අපේ දැන් මහදිනී ධම්මමුත් ස්වාමීන් වහන්සේ ගත්තාම උන්වහන්සේ උසස් පෙළ ගණිතාංශයෙන් අධ්‍යාපනය හදාරමින් ඉඳි තමයි ධර්ම දේශනාව ශ්‍රවණය කළා පැවිදි වෙන්න යොමු වෙන්නේ. ගිය කාලේ මෙහෙට ආව මං හිතන්නේ අපි හඳුරත් එක්ක. ඒක තමයි. ඊට පස්සේ ගත්තාම අපේ මාතර ධම්මසී ස්වාමීන් වහන්සේ ගත්තාම භාෂා කීපයක් පිළිබඳ හසල දැනුමක් තියෙන පුද්ගලයෙක්. ගිහි කාලේ උන්වහන්සේ ගුරුවරයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. ධම්මපාරමී ස්වාමීන් වහන්සේ ගත්තාම ගිහි කාලේ උසස් පෙළ අධ්‍යාපනය හදාarලා තියෙන වාණිජාංශයෙන් ඊට පස්සේ වාණිජ බැංකුවක කටයුතු කරලා තියෙනවා. මම ගත්තම උසස් පෙළ හැදෑරු විද්‍යාංශයෙන් ඊට පස්සේ යාදුරු විශ්වවිද්‍යාලයේ විද්‍යාංශයෙන් උපාධි සමත් වෙලා ඊට පස්සේ එතනින් එහාට BSc ඊට පස්සේ MSc එක MBA මේ සියල්ල සම්පූර්ණ කරලා ඉද්දි තමයි ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශන ශ්‍රවණය කළ මෙතෙන්ට යොමු වෙන්නේ. අපි අතන ආපහු කියන්නේ සුසුකන් ටික මම ජාතික විශ්වවිද්‍යාලයේ BSc එක කරා රසායන විද්‍යාව සම්බන්ධයෙන්. ඊට පස්සේ ඇනලිටිකල් කෙමිස්ට්‍රි එහෙම නැත්නම් විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව සම්බන්ධයෙන් මාස්ටර් එක කරනවා. ඊට පස්සේ MBA එක එහෙම නැත්නම් මාස්ටර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේටිව් කියන කොමර්ස් පැත්තට දාලා නැත්නම් වාණිජ්‍ය පැත්තට දාලා තව මාස්ටර් ඩිග්‍රී එකක් කරනවා. මේ ඔක්කොම කරලා තියත්තා මම පැවිදි වෙන්නේ. ඒ කියන්නේ අර මං කිව්වා වගේ ඒක අහඹු සිදුවීමක්. පැවිදි වුණාට පස්සේ විශේෂම දේ තමයි මට PhD එක කරන්න කේප්ටවුන් යුනිවර්සිටි එකට ස්කෝලර්ෂිප් එකක් එනවා. එතෙන් තමයි මම දකින්න ලොකු ස්වාමීන් වහන්සේ කොච්චර අර කියනවාගේ මධ්‍යස්ථද කියලා. පැවිදිලා බොහොම කෙටි කාලයයි මට කියනවා කැමති තීරණයක් ගන්න. යනවනම් ඒත්ම වියදම් කරනවා. ඉන්නවනම් ඒත් එහෙමයි. ඉතින් ආසානේ මුලින්ම මම යනවා කියලා තීරණය කරලා ඉඳලා පස්සේ මේ ස්වාමීන් වහන්සේගේ තියෙන නායක සන්නාගේ තියෙන මධ්‍යස්ථ භාවයේ හින්දාම දෝ කොහෙද මට හිතෙනව නෑ මම යන්නේ මම ඉන්නවා කියලා. ඉතින් මේ වගේ ශ්‍රේෂ්ඨ පිරිසක් උන්වහන්සේ දායද කළා. පුංචි කාලේ ගිහින් පැවිදි කරන දරුවෙක් ඕන කියලා ඉල්ලලා නෙමෙයි. ස්වාමින් වහන්සේගේ දින ගුණ යහපත් ස්වාමීන් ධර්මයේ තුලම පැමිණිච්ච අය නේද මේ හඳුනන්නේ මේ වගේ ඔක්කොම ධර්මයේ තුලම මෙතෙන් පැමිණිච්ච කට්ටිය. ඉතින් ඒ තුල උන්වහන්සේ හිතනවා මේ උන්වහන්සේගේ මේ ධර්ම මාර්ගයේ ශක්තිමත් ඉස්සරහට යන්න පුළුවන් හොඳ ශිෂ්‍ය පරපුරක් බිහි කළා. ඒ වගේම තමයි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් චිරස්ථිතිය වෙනුවෙන් තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම නොපිරිහෙලා ඉෂ්ට කළා තමයි උන්වහන්සේ අවසාන නිමිල ගියේ. අපි හඳුනන්නේ ආදාහනය නැත්නම් අපවත් වීම ඉඳලා ආදාහන පූජෝත්සවය සහ 7 දවසේ පින්කම දක්වා අපි හඳුනන්නේ මදුටුවත් විශාල ජනතාවක් විහාරස්ථානයේට පැමිණියා නන්නවරින් උදව් කළා. අපේ සහෝදර නාලිකාවක් මේ ආදාහන පූජෝත්සවය සජීව විසුරුවා හැරියා. මේ ආදාහන පූජෝත්සවය සහ 7 දවසේ පින්කම අපි හඳුනන්නේ සිද්ධවීම සහ උදව් උපකාර කළ පැමිණි අය පිළිබඳවත් යමක් සිහිපත් කිරීම මම හිතන්නේ අපි හඳුනන කරන උපහාරයක්. අනිවාර්යයෙන් මේ සාලිමත් මම එතෙන්දී දැක්ක එකම දේ තමයි අපේ ස්වාමීන් වහන්සේ මොනවාද රැස් කරලා තියෙන්නේ කියලා. සාමාන්‍යයෙන් අනික ඕන මිනිස්සෙක්ගේ පැවිදි ස්වාමීන් වහන්සේ නමක් හොයවා ගිහියෙක්ගේ හොයවා අපිට අවසන් අවස්ථාවේදී දකින්න හම්බෙන්නේ
ගොඩ ගහපු දේපල ටිකක් හා ඒ දේපල ටික බෙදා ගන්න පොර කන එක්ක ශිෂ්‍ය පිරිසක් එහෙම නැත්නම් ඥාති පිරිසක්. අපි අපිට එතන දකින්න හම්බ වුණේ උන්වහන්සේ රැස් කරලා තියෙන ජනතාවගේ හදවත්. දස දිසින් පුදුම තරම් ජන කන්දයක් ජන ගඟක් ගැලුවා කිව්වොත් නිවැරදි. ඒ වගේම ආපු ඇමතුම් වලට අපිට පිළිතුරු දී ගන්න බැරි වුණා. ඒ තරම් ඇමතුම් සංඛ්‍යාවක් ආවා. එතකොට උන්වහන්සේ ජීවත් වෙලා ඉද්දී අපිට තේරුන්නේ නැහැ මෙච්චර ශ්‍රාවක පිරිසක් මෙච්චර හදවත් ප්‍රමාණයක් උන්වහන්සේ වටේ තිබුණා කියලා. හැබැයි උන්වහන්සේ අපවත් වුණාට පස්සේ අපිට තේරුණා උන්වහන්සේ එකතු කරලා තියෙන්නේ මිල මුදල් වස්තු සම්භාරය කිසි දෙයක් නෙවෙයි. හිතේශී දායක පිරිසක් මහා භක්තියකින් මහා ශ්‍රද්ධාවකින් තමන් වටේ පෙළ ගැහෙන ශ්‍රාවක පිරිසක්. ඒ වගේම උන්වහන්සේ අතනොහැර ඉන්න ශිෂ්‍ය පිරිසක් කියන එක. එතකොට අපිට තේරුම් ගන්න තියෙන එකම දේ තමයි උන්වහන්සේ අර සදාතනික ධර්මතාවය පෙන්눔 කළා මේ ලෝකෙන් නිමිලා ගියා. හැබැයි උන්වහන්සේ මේකට යම් දෙයක් දායාද කළා ගියා ලෝකෙට. ඒ දායාද කළා ගිය දේ තමයි උන්වහන්සේ දේශනා කළ උදාරමය. එහෙනම් ඒ කට්ටියට උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිනමක් විදිහට මට දෙන්න තියෙන පණිවිඩය. ඔබ ඒ දේශනා කළ මාර්ගය තේරුම් ගන්න ඕන, අනුගමනය කරන්න ඕන. උන්වහන්සේ බලාපොරොත්තු විදිහට ලෝභක්ඛ නිබ්බාන, දේශක්ඛ නිබ්බාන, මෝහක්ඛ නිබ්බාන නිමිල යන්න ඕන. ඒක තමයි උන්වහන්සේට ඔබට දක්වන්න පුළුවන් උපරිම කෘතවේදීත්වය, ගෞරවය. වෙන කිසි දෙයකින් ඔබට උන්වහන්සේ කළ මෙහෙය සේවයට කෘතවේදී වෙන්න බෑ. උන්වහන්සේ බලාපොරොත්තු නැති ඉච්චරයි. අපේ හඳුරෝ මේ ලෞකික ජීවිතයේ නිවැරදිව පවත් ඒක කවදාකවත් කොතනකවත් ස්වාමීන් වහන්සේ ප්‍රතික්ෂේප කරසා තහනම් කර එහෙම එකක් ස්වාමීන් වහන්සේගේ තිබුණම නැහැ. ස්වාමීන් වහන්සේ දේශනා කරේම ලෞකික ජීවිතයේ යමක් හරි යම්බ කරන එක නිවැරදිව විඳින්මින් ලෝකෝත්තර පරමාර්ථ කරා යන ගණිත අපි හදන්නේ. අනිවාර්යයෙන් ඒක සුවිශේෂයි. ඒක සුවිශේෂයි සාලිමත්. බලන්නකෝ අපි ගත්තාම පැවිද්දෙක් නම් සිව්පසේනේ. දැන් මේ සිව්පස්සේ කියන්නේ මේ ජීවිතේ පවත්ත ගන්න ඕන. මේ ජීවිතේ පවත්තන්න තු නිවන් දකින්න කොහොමද? ගිහියන්ට ඒව ලැබෙන්න විදිහක් නැහැනේ. එහෙනම් ගිහියෝ ධාර්මිකව සාධාරණ යමක් උපය ගන්න. උන්වහන්සේ එතන හිටියා. මේ ජීවිතේ යම් සැප සම්පතක් ලැබෙනවා ඒක විඳින්න කියන තැන හිටියා. හැබැයි ඒකට ඇලෙන්න එපා කියන තැන හිටියා. විඳින්න මේ ජීවිතේ පවත්ව ගන්න. මේ ජීවිතේ පවත්වගෙන මේ දේශනා කළ ප්‍රතිපදා මාර්ගයේ නිරතවන්න, නිරතල ප්‍රතිඵල ගන්න. එතකොට ගිහි දායක පින්වතුන් දැනගන්න ඕන උන්වහන්සේ දේශනා කළ නිවැරදිව තමන්ට පෙර කළා වූ පුණ්‍ය කර්මයන්ගේ විපාක වශයෙන් හා තමන් දැන් වර්තමාන මොහොතේ වේස මහන්සියෙන් උපයාස අපයා ගන්නා වූ ධනෙ නිවැරදිව පරිහරණය කළා මේ ජීවිතේ පවත්වා ගන්න ඕනේ. ආහාර පාන දුම් පැළඳුම් බෙහෙත් වාසස්ථාන යාන වාහන මේකින්ට සපය ගන්න ඕනේ. සපයෙන් ජීවිතේ පවත්වා ගන්න ඕනේ. ඒ පවතින ජීවිතය මේ බුදුරජාණන් අපේ ධම්ම නායක ස්වාමීන් වහන්සේ දේශනා කළ ඒ මාර්ගය ඔස්සේ පවත්වගෙන අවසානයේ මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න පෙළ ගැහින්න ඕන. හොඳයි අපි හඳුනන්නේ අපිට කාලයත් අවසන් වෙනවා. ඇත්තටම ඔබ වහන්සේව මේ විදියට හඳුනා ගන්න ලැබීම අතිශය භාග්‍යයක් සහ අතිශය සතුටක්. ඔබ වහන්සේ වගේ උගත් ස්වාමින් වහන්සේ නමක්. එහෙත් ඒ උගත්කම තාමතරව ආධ්‍යාත්මික සුවය දැන් ඔබ වහන්සේ ආරණ්‍ය වාසීව වැඩ ඉන්නේ. අපි හඳුර ඒකටත් කැමතුණා කියලා කිව්වා නේද? ඔව්. අපේ නායකයන් වහන්සේ මට දැනුම් දුන්නා. මම ওই ජීවිතේ හැමදේම කරලා තියෙනවා. ඔබ ඕන්නම් ගිහිල්ලා බලන්න. උන්වහන්සේට ඇත්තටම අර අවශ්‍ය වෙච්ච දේ තමයි මේ ධර්ම දේශනා. එහෙම නැත්නම් මේ ශ්‍රාවකයන්ට මේ ධර්මයේ දෙන්න. උන්වහන්සේ ආරණ්‍ය වාසී ජීවිතයට වැඩි මොනවද දැක්වේ නැතිවට අපි මේ වගකීම අපිටින් පහර හැරෙනවා. අපි ආරණ්‍ය වාසී වෙනවා. අපි එක අතකින් අපි ආත්මාර්ථකාමී වගේ. අපි මේ ධර්මයේ දේශනා කරන්න උත්සාහ කරන අපි ලැබිච්ච සූපත් භාවය තුළ අපි වැඩි උත්සාහ කරනවා. ඒ නිසා උන්වහන්සේගේ කැමැත්ත තිබුණේ සියලු ශිෂ්‍යයන් මේ ධර්මයේ ලෝකයට ප්‍රචාරය කරන අර බුදුරජාණන් වහන්සේ පළවෙනි ශිෂ්‍ය පිරිසදලා කිව්වා වගේ. උන්වහන්සේ කැමැතුණත් අන්න ඒකට. යම්දන්නේ අපි එමනම් අපේ নমස්කාර පූර්ව ගෞරවය දීපා නැමද බොහන්සේට පිළිගන්වනවා. යලිත් වතාවක් බොහන්සේ ධර්මයෙන් පූර්ණයි සහ සංඝ සෝබන ගුණයන්ගෙන් සමන්විතයි. තාමත් තාරුණ්‍ය පසුවන අපේ ස්වාමීන් වහන්සේ නමක් වුවත්
ඔබ වහන්සේ මම හිතනවා යම් අපේක්ෂාවක් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් ඇති මේ සසරින් ඊතර වෙන්න ඒ ගමන් මඟ ඉතා ඉක්මනින්ම විවර වේවා කියන ප්‍රාර්ථනාව සාක්ෂාත් වේවා කියන ප්‍රාර්ථනාවත් ඉතාමත්ම ගැඹුරු හදවතින් යුතුව ප්‍රාර්ථනා කරන අපේ ආදරණීය වැඩම කරවීම පිළිබඳවත් බොහොම පිං හිතවතුනි අපේ ස්වාමින් වහන්සේ වෙනුවෙන් බෙලිකල මෙම්රිය ධම්මවස් අපේ හාමුදුරන් වහන්සේ වෙනුවෙන් අපි අපේ රත්නපුර ධම්මවිමුක්ති ස්වාමින් වහන්සේට ආරාධනා කළා ධර්මදේශනාවක් පවත්වන්නට කියලා අපි අපේක්ෂා කරන ඉදිරියේදී අපේ ගෞරවනීය ශිෂ්‍ය ස්වාමින් වහන්සේලා වැඩම කරවන්න ඒ අනුව තුන්වෙනිදා රාත්‍රියේදී ඔබට පුළුවන් වේවි අපේ හාමුදුරන් වහන්සේගේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න අපේ බෙලිගල මීමුරේ ධම්මවස ස්වාමින් වහන්සේගෙන් යම් ඊට පස්සේ අඩුපාඩුවක් සිදු වුණා නම් එතෙන් සිට අපිට පුළුවන් වේවි මේ ධර්මය ඔබට ලං කර දෙන්න ඒ පිළිබඳවත් සිහිපත් කරමින් විශේෂයෙන්ම කරුණාකර ශාන්ත මහත්මිය ස්තුතියි අර මම මුල් කියපු දිසදසමටි රාත්‍රිය සකස් කරලා දුරකථනයෙන් ලියා ගන්න සැලැස්සුවා ඒ වගේම නාරද ඔබට බොහොමත්ම ස්තුතියි ඔබ තවමත් කම්පාවෙන් ඉන්නේ ස්වාමීන් වහන්සේගේ අපවත්වීම පිළිබඳව නිරන්තරව වසර 8කට 9කට ආසන්න කාලයක් ඔබ ඉතාමත්ම ගෞරවයෙන් සියලු අපෝපස්ථාන කරමින් ස්වාමීන් වහන්සේට මේ ධර්ම සත්කටයුතු වෙනුවෙන් කටයුතු කළා. ඔබ ගැනත් හරිම ආඩම්බරයි අද වචනයක් හෝ දෙකක් කියන්න මැදිරියට එන්න කිව්වට ඔබ ප්‍රතික්ෂේප කළා තාමත් ඔබ ඉන්නේ වේදනාවෙන් නිසා. ඔබට ස්තුතියි. එහෙමනම් අපි සසුන කාලීන සංවාද මණ්ඩපයෙන් සමුගෙන යනවා හිතවතුනි අපි ලබන සතියේදී සසුන කාලීන සංවාද මණ්ඩපයේදී හමුවන ප්‍රාර්ථනාවෙන් පූජ්‍යපාද බෙලිගල මෙම්රිය ධම්මවත ස්වාමීන් වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨ චරිතය පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේට උපහාරයක් පිණිස අද අපි කතා කළේ වැඩ සිටියේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන පූජ්‍යපාද රත්නපුර ධම්මවිමුක්ති අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට තාක්ෂණික වශයෙන් උදව් කළ සියලු දෙනාට ස්තුතියි. සඳුන් මම හිතනවා මේ විනාඩි කිහිපය තුළ අපේ ස්වාමීන් වහන්සේගේ හඬ අවදි කරලා අපි සමුගමු ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගොඩක් දෙනෙක් නිවන් ප්‍රාර්ථනයට එහා ගියපු නැවත ඉපදීමේ දහම නැවත දේශනා කරන්න කියලා ආරාධනය කළා. බොහෝ කොහොම වුණත් රංගිර ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ සාතිශය සංවේගයත් එක්ක මහානායක ස්වාමීන් වහන්සේ අනුනායක ස්වාමීන් වහන්සේ සමග අපි සියලු දෙනාම ගෞරවනීය ස්වාමීන් වහන්සේ උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් අද සසුන කාලීන සංවාද මණ්ඩපයෙන් සමුගන්නවා. ඔබට තිරුවන් සරණයි. ගීතයකක් තියෙනවානේ බුදුබණ ඇසුවා බුදුබණ දිස්වා නිරන්තරේ ගතිගුණ අපි තාමත් අනන්තරේ කියලා. ඕකට කාරණාව තමයි ඔය බාහිර සිරිත් ටිකට හිමි වුණා වූ ආගමික ලක්ෂණ මම දකින්නේ බෞද්ධ වශයෙන් නෙමෙයි සර්වාගමික වශයෙන් ගත් කලත් ඒ ආගමික අනන්‍යතාවයන් බාහිරින් ප්‍රදර්ශනය කරන අරහම ඇතුළතින් මේ පවතිනා වූ මිනිසා දුකටපත් වෙන පොදු ධර්මතාවයක් තියෙනවා. ඒක සිංහල කියලා එහෙම නැත්නම් ඉන්දියන් කියලා නැත්නම් වෙනත් ආගමකට අයත් කියලා වෙනස් කරන්න බෑ. මොකද ආගම් වලට ඉස්සෙල්ලානේ මානව සමාජය ඇති වුණේ. ඒ මානව සමාජයේ මිනිසාගේ සිතේ ස්වභාවයක් පවතිනවා. මෙන්න මේ සිතේ ස්වභාවය අවබෝධ කරගත්තේ නැත්නම් යන්නේ වැරදි පැත්තට. ඔක්කොගේම ඒ වැරදි පැත්තට යාම තුළ තමයි සිත් දුවීම් පරිගැනීම් ඔය සේරම බෞද්ධ සමාජය තුළ හරි කතෝලික සමාජය තුළ හරි ඉස්ලාම් සමාජය තුළ හරි හින්දු සමාජය තුළ හරි ඔය පොදු දේවල් එළියට එන්නේ නැහැ තමයි හරිව නමුත් ඔය පොදු ප්‍රශ්න. ඉතින් මෙන්න මේකට ජීවිතය තුළ තමයි උත්තරය ඕනේ. මට ත්‍රිපිටකය කියවන තුළ ලැබුණ උත්තරයක් තිබෙනවා මේකයි වෙන්න ඕන කියලා මම සමාජයට හැම මොහොතම කියන්න උත්සාහ කරන්නේ ඒකයි මෙන්න මේ ත්‍රිපිටකයේ පොත් 56ක් 56 මට හරියට ගණන් මතකත් නෑ ඒක පිට වෙනම තියෙනවා. නමුත් බයිබලයේ එකක් පරණ තෙස්තමේන්තුව අලුත් තෙස්තමේන්තුව වශයෙන් තිබුණාට කුරානයේ එකක් භගවත් ගීතාවේ එකක් මේ සේරම මගේ කබඩ් එකේ පූජනීයව තියෙනවා. හරි මේ හැම එකක්ම කියවනවා. ඉතින් ඒ කියවීම තුළ මම දකිනවා මේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් තරම් සිත විග්‍රහ කරපු අරට අඩුවෙන් මතක් සේරවා කරනවා හෝ අගාරු කරනවා හැම නෙවෙයි. මිනිසාගේ ජීවිතය සඳහා සිත විග්‍රහ කරපු දහමක් බුදු සමය තරම් දකින්නේ මම මේ සේසු ග්‍රන්ථවල. ඒ නිසා ඒ අයටත් අපි ආරාධනා කරන්නේ ඔබගේ අනන්‍යතාවයන් නොහොම තියාගන්න. ආගම් වෙනස් කරන්න ඕන, එනම් වෙනස් කරන්න ඕන නැහැ. නමුත් අපට හවන් දෙන්න පුළුවන් නම් අපි කතා කරන්නේ බුදුන් වහන්සේ ගැන නෙමෙයි ප්‍රධාන වශයෙන් ඔබ ගැන. ඔබේ ජීවිතය ගැන. ඔබේ ජීවිතයේ අවුල් ගැන. මේවා හැදෙන හැටි. එහෙනම් මේවා නිවා ගන්න කොහොමද? ඒක ඔබටත් අදාළ නම්
ඔබත් සවන් දෙන්න ඕන මෙන්න මේකෙන් ඈතට ගිය සමාජයක් තමයි අපිට මගේ ළමා කාලේ ඉඳලා මුණ ගැහෙන්නේ. වෙනම ආගමික ජීවිතයක් කියලා හිතනවා මේ බෞද්ධ වශයෙන් ගත්තොත් සමහර පන්සල් යන එක, පොයට සිල් ගන්න එක, දන්තල් දෙන එක. ඒක ආගමික ජීවිතය. අර kutumbaya තුළ තිබෙනා වූ අවුල් වලට ආගම ඕන කියලා හිතන්නේ නැහැ. නමුත් kutumbaya තුළ තිබෙනා අවුල් සඳහාත් විසඳුම් සමය තුළ තිබෙනවා. ඒක ගන්න ගහබැර ගන්න එක හරි ඒක විසඳ ගන්න පොලිසියන් හරි ඉස්සර වෙලා කරන්න වැඩක් තියෙනවා. බැරි නම් නීතියට ගියාට කමක් නැහැ. නමුත් අර ඒකට විසඳ ගන්න ගහබැන ගන්න අවුල් ඇති කරගන්න එක මම දකින්නේ මොනම ආගමකවත් ආගමික ජීවිතයේ වශයෙන්. මෙන්න මෙතන අපි හිර වෙලා ඉන්නේ. එතනින් එහාට මේ සමාජය ගන්න ඕන මගේ අර තේමාවක් තියෙන ජීවිතයේ ධර්මය කියලා. මැරිලා ධර්මය නෙමෙයි, අනාගත බුදුන් වහන්සේගේ ශාසනයේ ධර්මය නෙමෙයි, ජීවිතයේ ධර්මය. දැන් ජීවිතයට ගන්න ඕන මොකද්ද කියන එක අපිට සවන් දීලා තේරුම් ගන්න. අපි දැනුවත් වෙලා ඉන්නේ මේ සියල්ල කියවලා කෙටි උත්තරයක් කරන්න ඉන්නේ. ටික සම්පූර්ණයෙන් වගේ කියවලා මේ ඔක්කොම කෙනෙක් කියවන්න ඕන නැහැ. නමුත් අපිට කෙටි උත්තරයක් තියෙනවා මෙන්න මේකයි වෙමින් පවතින්නේ මේකයි වෙන්න ඕන කියලා. ඒක අපි ධර්ම දේශනා මගින් සමාජයට දෙන්න උත්සාහ කරනවා. ওই ප්‍රශංසාත්මක ලිපි තියෙන්නේ මම ඉදිරිපත් කළා ඒ ගත්ත අයගේ අපට ලැබෙනා වූ ප්‍රශංසාවට.